සුබ සන්ධ්‍යාවක් වේවා. හරි. අපේ පුතේ පේපර් එකක් ඔයාලට මම දුන්නා. ඒ පේපර් එක අපේ පාසලේ වාර විභාගයක් පැවැත්තුවා. ඒ කියන්නේ දැන් දකුණු පළාත් එකෙන් ඔයගලන්ට පවත්වන විභාගයක්. ඒතර රිච්මන්ඩ් විද්‍යාලයේත් වාර විභාගයක් පැවැත්තුවේ. ඒ වාර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය තමයි යෝක අපි. පැය එකමාරක පේපර් එකක් තමයි තිබුණේ. ඉතින් ඔක පැය භාගයකින් වගේ උත්තර ලියන්න පුළුවන් පේපර් එකක්. ඒතර මෙතන රිච්මන්ඩ් එකේ ළමයි ඉන්නවනම් කවුරු හරි ඒ අය උත්තර ලියලා තියෙන්නේ. දැන් අනිත් ළමයිත් උත්තර ලියලා ඉන්නේ දැන්. ඒතර අපි බලමු කීයක් හරිද කියලා. මොකද පාසලේදී ওই පේපර් එක සාකච්ඡා කරන්න මට නම් බැරි වුණා. අනිත් ගුරුවරු සමග සාකච්ඡා කරන්න නැති. හරි. ඒතර මම උත්තර ටික ඔයාලගෙන් අහන ගමන් මම පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද මොනවද මේකට උත්තර කියලා. අපි බලමු ওই 25න් කීයක් හරියනවද කියලා. සාමාන්‍ය 25න් 19ක්වත් හරියනවා නම් තමයි හොඳ. හරි. මට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන්නකෝ. පළවෙනි ප්‍රශ්නයට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය පස්සින්දි දැන් උත්තර දෙකක් ආවා. දෙක හැබැයි උත්තර දෙකක් තියෙනවා. හරි නදනි උත්තරයක් දෙනවා. ඔව් මේකෙදි පළවෙනි එක හරිද වැරදිද කියලා අපි කොහොමද දන්නවා? මේ පරිගණකය ක්‍රියාව විරහිත කළද මැකී නොයයි. දැන් ප්‍රාථමික මතකය සම්බන්ධයෙන් අහන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී පොතේ ප්‍රාථමික මතක කියලා මෙතනදී වැඩිපුර අපි අදහස් කරන්නේ පරිගණකයේ ප්‍රධාන මතකය. හරි. පේපර්ස් ගොඩක් වෙලාවට අදහස් කරන්නේ එහෙමයි. તો ප්‍රාථමික මතක හැම එකම ඒ කියන්නේ මේක හැරෙන්න කවුද ROM එක හැරෙන්න දත්ත පරිගණකයේ ක්‍රියා විරහිත කරාම මැකී යනවා. හරි. ඒතර අපේ පුතේ සාමාන්‍ය ප්‍රාථමික මතකය කියන්නේ වැඩිපුර මතක තියාගන්න ඕනි අපේ පරිගණකයේ ප්‍රධාන මතකය එහෙම නැත්නම් RAM එක ගැන අදහස් කරන්නේ. ඒතර ප්‍රාථමික මතක සියල්ලටම ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් මධ්‍ය සැකසුම් මේකකයට ඒවට දැන් ප්‍රාථමික මතක කියලා කියන්නේ. ප්‍රාථමික මතක සාමාන්‍යයෙන් පරිගණකයේ ක්‍රියාව විරහිත කරපු ගමන්ම සියලු දත්ත ටික මැකිලා යනවා. හැබැයි ROM එකේ එහෙම වෙන්නේ නැහැ. සියලු දත්ත මැකෙනවා. ඒ වගේම ඝන අවස්ථා උපක්‍රම කියන්නේ ප්‍රාථමික මතකයක් තුල පුතේ තියෙන්නේ චලනය වන කොටස් සහිත උපාංග. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රාථමික මතක සියල්ලම ඇතුලේ චලනය වන කොටස් කිසිවක් නැහැ. හරි. ඒක නිසා අපි කියනවා ඝන අවස්ථා උපක්‍රම තමයි ප්‍රාථමික මතක සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකේ උත්තරයේ විදිහට අපි සලකන්නේ මේක පේපර් එකක ප්‍රශ්නයක්. දෙවැනි එක කියන්නේ B සහ C පමණි. Tamanට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒත් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ওই මයික් එක ඔන් කරලා. එතකොට එකට උත්තරය පුතේ 2 B සහ C පමණි. දෙවැනි එකට උත්තරය වන්න මට දෙවැනි ප්‍රශ්නෙට දැන් උත්තරය එව්වේ 4 දෙනයි හොඳයි. මෙතනින් ළමයින්ගෙන් උත්තරය එව්වේ 4 දෙනයි. ඒ කියන්නේ එක උත්තර ලියලා නැති වෙන්න ඕනි. දැන් දෙවැනි ප්‍රශ්නෙට උත්තරය වන්නේ දිලන්ක නදුනි සේනානායකගේ උත්තර හරි. දැන් තේවපු අයගෙන් දිලන්ක නදුනි සේනානායක උත්තරයි නස්ම හරි. STU 15:48ට පුතේ පොඩ්ඩක් බලන්න ඕනි උත්තරය. STU 15:48ට පොඩ්ඩක් උත්තරය බලන්න. කොහොම පුංචි වෙලාවක් පුතේ ඉන්නකො විනාඩියක්. මිතුන් හරි උත්තරය STU 21:70 හරි උත්තරය. STU 15:48 තමයි අපිට පොඩක් බලන්න ඕනේ. උත්තරේ පුංචි ගැටලුවක් තියෙන්නේ. හරි. මේක බලන්න පුතේ. අනේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. කියන්නේ අපි දන්න ප්‍රොජෙක්ටර් එක සම්බන්ධ කිරීමට භාවිතා කළ හැකි කෙවෙනිය. සාමාන්‍ය ජීවිතයේ අපි ප්‍රොජෙක්ටර් එක සම්බන්ධ කරන්නේ පුතේ VGA එකෙන්.
ඉස්සර වැඩි කියන්නේ වැඩිපුරම සම්බන්ධ කරේ අපි VG එක භාවිතා කරලා. හැබැයි වර්තමානයේ ප්‍රොජෙක්ට් එක අපි සම්බන්ධ කරනවා HDMI එක භාවිතා කරලා. HDMI එක භාවිතා කරලා. හරි. ඒ කියන්නේ කාට හරි හිතෙන්න පුළුවන් නෑ USB එක භාවිතා කරලා සම්බන්ධ කරන්න පුළුවන් නේද කියලා. ඔව්. හැබැයි ඒකේ එක පැත්තක තියෙන HDMI එකක්. හරි. එක පැත්තක HDMI එකක් තියෙන එක නිසා අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් HDMI එක. උතර VGA සහ HDMI තමයි උත්තරය. උතර දෙවැනි එකට 3. දැන් ඔයා හරි දාගන්න. කීයක් හරිද කියලා මාක් කරගන්න පොතක කොහේ හරි. දෙවැනි එකට 3. තුන්වෙනි එකට උත්තරය. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය මට කියන්න. හැමෝම මැසේජ් කරනවා නම් තමයි හොඳ. ඔව් දිලන්ක හරි සේනානායක හරි. නතුනි හරි STU 27යි 24යි 71 හරි. අහන්නේ මේ තරණ උත්තරය හරි. මේකට අහන්නේ දැන් අපි දන්නවා ඊ රාජ්‍යයක් කියලා එකක්. ඊ රාජ්‍යයක් කියලා කියන්නේ රජය තොරතුරු හා sannivedana තාක්ෂණය රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ වෙනත් රජයන් සමග සම්බන්ධ වීම. රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් එහෙම සම්බන්ධ වෙනවා. එතකොට මෙයා අහනවා නලින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් කොවිඩ් රෝගීන් පිළිබඳව තොරතුරු රැස් කර ගන්නව නම් ඔහු එම වෙබ් අඩවියෙන් ලබා ගන්නේ පහත කුමන සේවාවක්ද කියලා. එතකොට නලින්ද ව්‍යාපාරිකයෙක්ද? එහෙම එකක් කියලා නෑ. නේ? නලින්ද ව්‍යාපාරිකයෙක්වත් එහෙම කවුරුවත් ගැන කියලා නැත්නම් නලින්ද සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් කවුද රටේ? පුරවැසියෙක්. රටේ පුරවැසියෙක් වෙන්න පුළුවන්. එතකොට G2B වෙන්න බෑ government to business මොකද ව්‍යාපාරිකව සමග නෙවෙයි. G2C තියෙනවා government to citizen අන්න ඒක වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ අහුනට අනෙක් උත්තරත් බලන්න. G2G රජයක් තවත් රජයක් එක්ක නෙවෙයි මේක. G2E නලින්ද කවුද? එයා රජයේ සේවකයෙක් කියලාත් නෑ. නිසා හොඳම උත්තරේ ගන්න පුළුවන් G2C government to citizen. නලින්දපුට පුරවැසියෙක් විදියට කොවිඩ් රෝගීන් සම්බන්ධ තොරතුරු වෙබ් අඩවියකින් ගන්න පුළුවන්. රජයේ වෙබ් අඩවියකින්. එතන තුන්වෙනි එකට උත්තරේ පුතේ 2. තුන්වෙනි එකට 2. ඊට පස්සේ 4 හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ බලන්න. මේක හොඳට බලන්න ඕන පුතේ මේක හරි ඒවද වැරදි ඒවද කියලා කියලා නැහැ. හරි ඒ නිසා ඔයා ගැළපෙන උත්තර තෝරන්න ඕනි. එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙන O level paper එකෙත් මේකේ හරි එක හොයන්නද වැරදි එක හොයන්නද කියලා කියලා නැහැ. හරි උත්තරය මොකක්ද? ඔව් සේනානායකගේ උත්තරය හරි. දිලන්කායි බලන්න. සේනානායකගේ උත්තරේ පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. උත්තරේ හරි දැන්ට STU 24යි 71ගේ. උත්තරේ හරි තියෙන STU 24යි 71ගේ. මිතුන්ගෙත් හරි. නදුනි ආයි බලන්න පොඩ්ඩක්. කවුද? දානිෂ් උත්තරය මොකද්ද? දැන් උත්තර ලිව්වනම් පුතේ එවන්න පුළුවන් නේ. STU 168 ගෙත් හරි. මිතුන්ගේ හරි. හරි. දැන් පුතේ අපි බලමු පොඩ්ඩක් මේක. පහත සඳහන් ප්‍රකාශ සලකන්න කියලා තියෙනවා. ඒතර එයා හරි ඒවද වැරදි ඒවද කියලා අහන්නේ. අපි උත්තර දිහා බලලා ඒක අපිට තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් CD තැටියක හොඳ ධාරිතාවයට සාපේක්ෂව
නම්්‍ය තැටියක ධාරිතාවය අඩුය. හරිද ඒක? CD එකක ධාරිතාවය සාමාන්‍යයෙන් MB 700ත් 740ත් අතර වෙන්නේ. නම්්‍ය තැටියක ධාරිතාවය MB 1.44යි. ඒතර CD තැටියක ධාරිතාවයට සාපේක්ෂව නම්්‍ය තැටියක ධාරිතාවය අඩුය. ඒක හරි. පළවෙනි ප්‍රකාශනය හරි. ඊළඟ එක නවීන දෘඩ තැටියකට සාපේක්ෂව බ්ලූරේ තැටියක ධාරිතාවය අඩුය. අද කාලේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකකට සාපේක්ෂව බ්ලූරේ තැටියක ධාරිතාවය අඩුයි. ඒකත් හරි. දැන් A සහ B දෙකම හරි. C බලමු. බ්ලූරේ තැටියක ධාරිතාවයට සාපේක්ෂව සංඛ්‍යාංක බහුවිධ තැටියක ධාරිතාවය වැඩිය. සාමාන්‍ය අපිට සංඛ්‍යාංක බහුවිධ තැටිය කියන්නේ DVD එක ධාරිතාවයේ තියෙන 4.7යි. බෑ බ්ලූරේ එක සාමාන්‍ය ධාරිතාවයේ GB 25ක් විතර වෙනවා. ඒතර C කියන එක නා වැරදි. C කියන ප්‍රකාශය වැරදි. ඒතර A සහ B හරි. ඒතර උත්තර හතරවෙනි එකට උත්තරය අංක 1. හරි හතරවෙනි එකට උත්තරය අංක 1. දැන් පුතේ ඒක කියලා නැහැ සත්‍යකද සත්‍යකද අහන්න කියලා. හැබැයි උත්තර ටික බලලා අපිට තීරණය කරන්න පුළුවන් මෙයා බලාපොරොත්තු වෙන්නේ මොන උත්තරේද කියලා. හරි 4ට 1. පස්වෙනි එකට උත්තරේ වන්න මට. පස්වෙනි ප්‍රශ්නයට හැමෝම එවන්න ඕන මෙතන ඉන්න. පස්වෙනි එකට. ඔව් දිල්නෙත්ගේ උත්තරය හරි. මිතුන්ගේ හරි නදුන්ගේ හරි. ඊට පස්සේ STU 1540ට ආයි බලන්න අපිට තරණ ආයි බලන්න. සේනානායකගේ හරි දිලන්කගේ හරි. STU 24යි පුතත් ආයි බලන්න වෙනවා. 2471. STU 1686 හරි පුතේ උත්තරය. STU 1943 ආයි බලන්න වෙනවා පුතේ පොඩ්ඩක්. ආයි බලන්න වෙනවා. අනිත් අයටත් උත්තර එවන්න පුළුවන්. දැන් පුතේ අහන්නේ ඔබ පාසලේ පරිගණක විද්‍යාගාරය රැහන් සහිතව ජාලගත කරන්නේ නම් වඩාත් සුදුසු නියමු මාධ්‍ය. එතකොට අපි දන්නවා පරිගණක ජාලගත කරද්දී අපිට භාවිතා කළ හැකි නියමු මාධ්‍ය 3යි. ඒ තමයි ඇඹරුණු කම්බි යුගල. උතර ඇඹරුණු කම්බි යුගල ආකාර දෙකයි. ඒ තමයි වැසුණු සහ නොවැසුණු කියලා. ඇඹරුණු කම්බි යුගල ආකාර දෙකයි වැසුණු සහ නොවැසුණු. ඊට පස්සේ සමාක්ෂක කේබල් රූපවාහිනී ඇන්ටනා වායකයෙන් භාවිතා කරන සමාක්ෂක කේබල් ඊළඟට තියෙන ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික් කියලා. උතර අපි සාමාන්‍ය අපිට පරිගණක විද්‍යාගාරයේ ජාලගත කරනවා නම් භාවිතා කරන ඇඹරුණු කම්බි යුගල. හැබැයි එහෙම ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ විභාගෙදී. මොකද ඇඹරුණු කම්බි යුගල වර්ග දෙකක් තියෙනවා. වැසුණු සහ නොවැසුණු කියලා. වැසුණු ඇඹරුණු කම්බි යුගල ගත්තොත් එයාගේ මිල වැඩි. ඒ වගේ මෙයා නම්‍යශීලී නෑ. හරි ඒ වගේ ගැටලුවක් තියෙනවා වැසුණු ඇඹරුණු කම්බි යුගල වල. හැබැයි නොවැසුණු ඇඹරුණු කම්බි යුගල නම් එයා මිල අඩුයි. ඒ කියන්නේ ලාභදායි. ඒ වගේ මෙයා හරිම නම්‍යශීලී. ඒ නිසා සාමාන්‍යයෙන් පරිගණක විද්‍යාගාරයක් ජාලගත කරද්දී අපි භාවිතා කරන්නේ නොවැසුණු ඇඹරුණු කම්බි යුගල. නොවැසුණු ඇඹරුණු කම්බි යුගල. කියන්නේ උත්තරය 4 තමයි පහට එන්නේ. පහට උත්තරය 4. පහට 4. 6ට උත්තරය 6. 6 වෙනි ප්‍රශ්නයට උත්තරය. ඔව් උත්තර ගොඩක් අය දිල්නෙත් දිලන්ක මිතුන් STU 2471 එයාගේ හරි. සේනානායක නදුනි එයාගේ උත්තර හරි. නදුනි සේනානායක ඊට පස්සේ දිල්නෙත් දිලන්ක මිතුන් ඊට පස්සේ STU 2471 STU 1548 උත්තර හරි. දැන් අහන්නේ පුතේ අපි දන්නවා දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය ආකාර දෙකයි. මොනවද ආකාර දෙක? දත්ත සම්ප්‍රේෂණය කළ හැකි මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. මොනවද ඒ වර්ග දෙක?
නියම මාධ්‍ය නියම ඔව් නියම සහ නියම නොවන. අපි දන්නවා නියම මාධ්‍ය වර්ග තුනක්. අපි ඒක කිව්වා දැන් ටිකකට කලින්. ඇඹරුණු කම්බියුගල, ප්‍රකාශ තන්තු, සමාක්ෂක කේබල් කියලා. එතන පුතේ මේ ඇඹරුණු කම්බියුගල වල දත්ත සම්ප්‍රේෂණය කරන තඹ කම්බියකින් තඹ කම්බියක් එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රකාශ තන්තු වල ප්‍රකාශ තන්තු ඉතා සිහින් වීදුරු බටයක් වගේ එකක් තියෙන එකේ මේ වීදුරු බටය තුල ආලෝකය පරාවර්තනය කරමින් තමයි එයා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඊට පස්සේ අපි කතා කරේ ඇඹරුණු කම්බියුගල ප්‍රකාශ තන්තු ඊට පස්සේ තව දිනවා සමාක්ෂක කේබල්. ඒකෙත් තියෙන පුතේ මැද තඹ කම්බියක්. අපි දන්නවා ඇන්ටනා වායයක ඇන්ටනා වායකයේ මැදම තියෙන තඹ කම්බියක්. ඒක වටේ සුදු පාට රබර් ආවරණයක්. ඊට උඩින් තඹ හෝ සිල්ව කම්බි දැලක්. අන්න ඊටත් උඩින් තමයි අර කේබල් එකේ ආවරණය තියෙන්නේ. අතර මෙයා අහනවා සංනිවේදන මාධ්‍ය දත්ත සම්ප්‍රේෂණය සඳහා තඹ කම්බි ආලෝකය හා ගුවන් විදුලි තරංග යොදා ගන්නවා කියලා. අතර මෙතන එයා දීලා තිනවා පුතේ නියම නොවන මාධ්‍යකුත් සාමාන්‍යයෙන් Bluetooth සහ Wi-Fi කියන සිග්නල් වර්ග දෙක ක්‍රියාත්මක වෙන්නේ ගුවන් විදුලි තරංග මත. Bluetooth සහ Wi-Fi කියන සිග්නල් වර්ග දෙක ක්‍රියාත්මක වෙන්නේ ගුවන් විදුලි තරංග මත. එතකොට තඹ කම්බි ඒ ඇඹරුණු කම්බි වෙන්න පුළුවන් ප්‍රකාශ තන්තු නෙවෙයි මේ මොනවද සමාක්ෂක කේබල් වෙන්නත් පුළුවන්. එයා උත්තරේට දීලා නැහැ. හරි. තඹ කම්බි නම් ඇඹරුණු කම්බි. ආලෝකය නම් ප්‍රකාශ තන්තු. මොකද එයා තමයි ආලෝකය පරාවර්තනය කරමින් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඊට පස්සේ Wi-Fi කියලා කියන්නේ Wi-Fi සහ Bluetooth. Wi-Fi Bluetooth කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ ගුවන් විදුලි තරංග මත. Wi-Fi සහ Bluetooth ක්‍රියාත්මක වෙන්නේ ගුවන් විදුලි තරංග මත. හරි. ඊට පස්සේ ද්විමය සංඛ්‍යාවක් දීලා තියෙනවා. ද්විමය කේතයට අදාළ තුල්්‍ය අෂ්ටමය අගය හොයන්න කියලා. මෙන්න ද්විමය සංඛ්‍යාව. මේක අහන ද්විමය කේතයට තුල්්‍ය අෂ්ටමය අගය මොකක්ද කියලා. උත්තරේ මිතුන් හරි නදුනි හරි. මිතුන් නදුනි හරි සේනානායක හරි දිලන්කා හරි. STU 2471 හරි. STU 2471 හරි. ඊට පස්සේ ලෂාන් හරි STU 1548 හරි. ලෂාන් හරි STU 1548 හරි. තව කවුද? ඉක්මනට උත්තර ටික එවන්න. නෙත්මි අදීශාගේ උත්තරය හරි. නෙත්මි අදීශගෙත් හරි. හරි. අපි දෙපඩ උත්තරේ බලමු. දැන් මේ ද්විමය කේතයට තුල්්‍ය අෂ්ටමය. අපි දන්නවා දෙකේ පාදයේ සංඛ්‍යාවක් මේ තියෙන්නේ ද්විමය එකක්. මේක අෂ්ටමය කරන්න අපිට ඕනේ. දැන් මේක තියෙන ද්විමය එකක්. අපිට ඕනේ මේක අෂ්ටමය කරන්න. අටේ පාදයට පරිවර්තනය කරගන්න. මෙන්න මේ ද්විමය එක අෂ්ටමය කරන්න ඕනේ. එතකොට අපි දන්නවා 8 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 8 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. එහෙනම් අපිට ද්විමය එකක් අෂ්ටමය කරද්දී අපි මොකක්ද කරන්නේ? 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. අපි ද්විමය එකක් අෂ්ටමය කරද්දී බිටු 3න් 3 වෙන් කරනවා. වෙන් කරලා මෙන්න එක් එක් කොටසේ අගය වෙන වෙනම හොයනවා. බිටු 3න් 3 වෙන් කරා. දැන් එක් එක් කොටසේ අගය හොයනවා. අපි මුලින්ම 2.21 ආයිම 2.21 ඔන්න ඔය විදිහට සඳහන් කරගෙන ගිහිල්ලා මේ බර සාධකයන් මගින් එක් එක් සංඛ්‍යාංකය ගුණ කරලා ලැබෙන පිළිතුර එකතු කරනවා. මම ඕනනම් මේක පැහැදිලි නම්
මම ආයි පොඩ්ඩක් කියන්නම්. මොකද විභාග පේපර් එකේ හැමදාම වගේ මේ ආකාරයේ ප්‍රශ්නයක් එනවා. විභාග පේපර් එකේ හැමදාම වගේ මේ ආකාරයේ ප්‍රශ්නයක් එනවා. උතර අපි පුතේ කරන්නේ මෙන්න මෙහෙම අපිට ද්විමය සංඛ්‍යාවක් දීලා තියෙන්නේ. ඔන්න ඔය වගේ ද්විමය සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒතර ද්විමය එකක් අෂ්ටමය කරන්න දැන් ඕනේ. අෂ්ටමය කරන්න නම් 8 කියන්නේ පුතේ 2 3 වෙනි බලය. ඒක නිසා අපි කරන්නේ මේ දකුණු පැත්තේ ඉඳගෙන බිටු 3න් 3 වෙන් කරනවා මේ විදියට. දකුණු පැත්තේ ඉඳගෙන බිටු 3න් 3 වෙන් කරනවා. වෙන් කරලා මෙන්න මේ එක් එක් කොටසේ දැන් අගය හොයාගන්න අපිට ඕනේ. එක් එක් කොටසේ අගය හොයන්න. ඒතර අපි කරන්නේ මෙතන කොනෙන්ම ලියනවා 2 බිඳුව. මම උදාහරණයක් පොඩක් ලියලා පෙන්නන්නම්. 2 බිඳුව. ඊපස්සේ මෙතන ලියනවා 2 1 2 1. ඊපස්සේ මෙතන ලියා ගන්නවා 2 2 කියලා. 2 2. ওই විදිහට මේ අනික් කියවට ආයෙ මෙතන පටන් ගන්න 2 බිඳුව 2 1 2 2. එතකොට අපි හැම එකේම මෙහෙම බර සාධකයන් ටික ලියාගෙන ඉවර වෙලා 2 බිඳුව කියන්නේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. එක් වරක් 1 1යි. 2 1 කියන්නේ 2යි දෙවරක් බිඳුව බිඳුවයි. ඒතර බිඳුවට එකතු කරනවා එකක්. 2 2 කියන්නේ 4යි හතරක් බිඳුව බිඳුවයි. ආයි බිඳුවට එකතු කරා අර එක. දැන් මේ කාණ්ඩයෙන් උත්තරයක් එනවා 1යි කියලා. 1යි කියලා. ඔය වගේ මේ එක් එක් කාණ්ඩවල අගය හෙව්වට පස්සේ උත්තර ලැබෙනවා මෙතනින් 7යි. ඊපස්සේ මෙතනිනුත් 7යි. ඊපස්සේ මෙතනින් ලැබෙනවා. ඔක මම වැරදි එකක් ලියලා තියෙන්නේ. මෙතන ලැබෙන 1යි කියලා. ලැබෙන්න ඕනේ ප්‍රශ්නේ හැටියට නම් 3 කියන එක. හරි. ඒ කියන්නේ මෙතන බිඳුවයි 1යි 1 තමයි සටහන් වෙන්න ඕනේ. මගේ අතින් වැරදීමක් වෙලා ඔය ලිය වෙලා තියෙන්නේ. වැරදීමක් වෙලා තමයි ලිය වෙලා තියෙන්නේ. හරි. මෙතන එන්න ඕනේ බිඳුවයි 1යි 1 කියලා. ඒතර ඔය විදිහට අපිට එක් එක් කොටසේ අගය වෙන වෙනම හොයා ගන්න පුළුවන්. දැන් මේ කරේ අපිට ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය බවට පරිවර්තනය කරන එක. ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය කරා. හරි. උත්තරය එතකොට පළවෙනි එක තමයි 7700 කීයද 7731 නේ 7731. පස්සේ ඒ 21 කියන ෂඩ්දශමය සංඛ්‍යාවට තුල්්‍ය ද්විමය සංඛ්‍යාව. ඒ 21 කියන පුතේ ෂඩ්දශමය 16 පාදයේ සංඛ්‍යාවක්. දැන් එයාට තුල්්‍ය ද්විමය සංඛ්‍යාව අහනවා. ඒ 21 16 පාදයේ සංඛ්‍යාවක් තියෙන්නේ. දැන් පුතේ අපි කිව්වා දෙකේ පාදයේ එකක් අටේ පාදයට පරිවර්තනය කරනකොට 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. ඒ නිසා කොටස් 3න් 3 වෙන් කරා. දැන් ෂඩ්දශමය සංඛ්‍යාවක් ද්විමය කරන්න තියෙන්නේ 16 පාදයේ එකක් ද්විමය කරන්න. එතකොට අපි දන්නවා 16 පාදය කියලා කියන්නේ 16 කියලා කියන්නේ දෙකේ කීවෙනි බලයද? 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ හතරවෙනි බලය. 16 කියන්නේ දෙකේ හතරවෙනි බලය. එතකොට දෙකේ හතරවෙනි බලය නම් 16 කියලා කියන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් ද්විමය කරද්දී අපි එක් එක් ඉලක්කම බිටු 4 බැගින් සඳහන් කරනවා. මේ එක් එක් ඉලක්කම බිටු 4 බැගින් සඳහන් කරනවා. එතකොට 1 කියන එක පුතේ බිටු 4කින් ලියන්නේ කොහමද? 1 කියන එක බිටු 4කින් අපි ලියනවා. කොහොමද ලියන්න ඕනේ? ඔව් අන්න මෙතුන් උත්තරයක් දෙනවා. 1 කියන එක බිටු 4කින් ලියනවා නම් අපි ලියන්නේ බිංදු 3යි 1 කියලා. 2 කියන එක බිටු 4කින් ලියන්න ඕනි. 2 කියන එක. එතකොට 2 කියන එක ලියන්නේ අපි බිංදුවයි බිංදුවයි 1යි බිංදුව. මොකද මෙතන තියෙන්නේ දෙකේ බිංදුව ඊට පස්සේ දෙකේ 1 2යි. බිංදුවයි බිංදුව 1යි බිංදුව. ඊට පස්සේ 10 කියන්නේ 10 කියන්නේ නෙවෙයි. A කියන්නේ කියලා මං අහන්න ඕනේ අර. A කියන්නේ අගේ 10යි.
කැපිටල් A කියන්නේ පුතේ අගේ 10යි. ඒතර අපි 10 ලියනවා මෙන්න මෙහෙම. 10යි 10 කියලා අගයක් තමයි යාට එන්නේ. ද්විමය කරාට පස්සේ. ඒතර ওই ටික පෙළටම ලිව්වම එක පෙළට ලිව්වොත් අන්න එනවා A21 කියන සංඛ්‍යාවට තුල්්‍ය ද්විමය අගය. A21 කියන සංඛ්‍යාවට තුල්්‍ය සමාන ද්විමය අගය ලැබෙනවා. ඒතර උත්තරය උත්තරය අංක 3. උත්තරය අංක 3 මතක තියාගන්න ඕනි. 8 වෙනි එකට උත්තරය අංක 3. ඊට දිලංක ඊට පස්සේ නදුනි මිතුන් එහෙම උත්තරේ වල තිබුණා. 8 කියන එකට උත්තරය මිතුන් ඊට අමතරව සේනානායක ලෂාන් උත්තරේ වල තියෙනවා. හරි. 8ට 3. දැන්ට ප්‍රශ්න 8ම හරි ඇති. මට හිතෙන විදියට හරියන්න ඕනි. ඊපස්සේ පුතේ 9 බලන්න. 9 ඊ අක්ෂරය ඇස්කි වගුවේ 69 ලෙස නිරූපණය වේ නම් ඇස්කි කේතයට අනුව H අක්ෂරයේ නිරූපණය වන ද්විමය අගය. H අක්ෂරයේ නිරූපණය වන ද්විමය අගය අහන්නේ. උත්තර කීපයක් තියෙනවා. ඔව් සේනානායකගේ දිලන්කගේ උත්තර හරි. නදුනි ආයි බලන්න. දැන් මේ මම අහන්නේ 9 වෙනි ප්‍රශ්නයට 9 වෙනි ප්‍රශ්නයට අහන්නේ. බලන්න 9 වෙනි ප්‍රශ්නය H අක්ෂරයේ ඇස්කි අගය අහන්නේ. H අක්ෂරයේ ඇස්කි අගය. ඔව් උත්තර එකේ කියවෙනවා STU 1540 පුතේ ඕක නෙවෙයි උත්තරේ නම. තවීනා තෙවීනා නේ. තෙවීනා උත්තරය හරි. තෙවීනාගේ උත්තරය හරි. එනමුද ඇස්කි වගු අනුව 69 නිරූපණය කරන්නේ ඊ අක්ෂරයට. ඒ කියන්නේ ඒ අකුරට අපි දන්නවා කල්ැතුවම. ඒ අකුර කීයද ඇස්කි කේතය? ඒ අකුරට දාලා ඇස්කි කේතය කීයද? කාටද කියන්න පුළුවන්? ඇස්කි වල දශමය අගය මං අහන්නේ. 65 අන්න හරි 65 එක මතක තියාගන්න ඕනි. ඒතර B අකුරට දාලා 66, C 67, D 68, E 69. පිළිවෙලට එනවනේ. F කීයද? 70, G 71, H 72. අනේ H අකුර නිරූපණය කරන ද්විමය අගයනේ අහන්නේ. ඒතර 72 තමයි නිරූපණය කරන්නේ. ඒතර 72 දෙකෙන් බෙදුවම උත්තරයක් එනවා 1.2යි 1.4යි කියලා. අංක 2 9ට උත්තරය 2. 9 වෙනි එකට උත්තරය 2. 10 දැන් මෙන්න මේ ප්‍රශ්නේ පුතේ අපේ ඉස්කෝලේදී අපි පේපර් එකේදී පොඩි කමා එක කඩුවක් තිබුණා. ඒ කියන්නේ ඒක නැතුව උත්තරේ හිතා ගන්න බෑ. ඒකද මම දන්නේ නැහැ උත්තරේ. ඒක නැතුව උත්තරේ හිතා ගන්න අමාරුයි. නිසා දැන් උත්තරේ කියන පුතේ 10 වෙනි එකට. ඔව් දානිෂ් සේනානායක උත්තරේ හරි. 10 වෙනි එකට. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න. දැන් දෙන්නයි යවුවේ. දිලන්ක උත්තරය හරි. මිතුන් ආයි බලන්න. ඒ කියන්නේ පුතේ මේකේ තියෙන්නේ බැලුවොත් එහෙම බලන්න මේකේ තියෙන්නේ A ධන අපි මුල්ම උත්තරේ ගමුකෝ. A ධන A බා සමාන 1යි. මම මෙහෙම එකක් කිව්වා දැන් අපේ පුතේ සිලබස් එකේ කැලින්ම මේක නැහැ. මෙහෙම එකක් උගන්වන්න කියලා. හැබැයි අපිට උවමනාව වෙනවා මේ වගේ එකක්. මෙන්න මෙහෙම අපි ලියාගත්තොත් ඉන්නේ එහෙම. මම මෙතනින් ලියනවා A ධන A බා මම මේ උඩින් කොමා එකක් දාන්නේ බා එක සමාන 1යිලු. අපි බලමු තේ A ගේ අගය දැන් මේ වගු අණුව එක කියලා තියෙනවා. A ගේ අගය අපි හිතනවා බිඳුවයි කියලා. A ගේ අගය බිඳුව නම් A භාගය අගය කීයද? A ගේ අගය බිඳුව වුණොත් A බා එකක් වෙනවා. නේ එයාගේ ප්‍රතිවිරුද්ධ එකනේ. උතර බිඳුව ධන 1 උත්තරේ කීයද? බිඳුව O1 මේ කියන්නේ. බිඳුව O1 දෙකෙන් එකක් එකයිනේ. උත්තරේ 1යි. ඊට පස්සේ පුතේ ඔතන මේ A ගේ අගය එකක් වෙනවා.
A ගියාගේ එකක් වෙනවා. එහෙනම් A බා කීයද? එයා බිඳුවයි. A බා බිඳුවයි. දැන් උත්තරේ කීයද? ඒත් උත්තරේ 1යි. ඒ මොකද පුතේ? O ගේට් එකත් එක්ක එකේවා එකක් හරි තියෙනවා නම් උත්තරේ 1. හරි. O ගේට් එකත් එක්ක එකේවා එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් උත්තරේ 1. එතකොට මේ වගුවට ගැලපෙනවා මේ කියපු කතාව. මේ වගුවට ගැලපෙනවා. බලන්නකෝ. A ගයාගේ බිඳුව වෙද්දි A භාගයාගේ 1යි උත්තරේ 1යි. A ගයාගේ 1 වෙද්දි A භාගයාගේ බිඳුවයි ඒත් උත්තරේ 1යි. එතන මේ වගුවට ගැලපෙන මේක. අපි දැන් තවත් ප්‍රකාශනයක් බලමු හදලා. A.A සමානයි බිඳුවයිලු. එයා කියනවා A.A සමානයි බිඳුවයි. අපි බලමු මේක හරිද කියලා මේ කියන කතාව. අපි තුමු A වලගේ බිඳුවයි. A වලගේ බිඳුවයි. උතර බිඳුව ඩොට් බිඳුව ඩොට් බිඳුව. උත්තරේ කීයද? බිඳුවයි. බිඳුවයි බිඳුව ඇන්ඩ් එකක් තුලින් යනවා. උත්තරේ බිඳුවයි. අපි තුමු A වලගේ 1යි. උතර මෙතන අනිත් එක්කනත් 1යි. 1.1 උත්තරය 1යි. දැන් A.A සමානයි බිඳුවයි කියන එක හරිද? A.A සමානයි බිඳුවයි කියන එක හරිද පුතේ? නෑනේ. එහෙනම් A.A සමානයි බිඳුව නම් A ගයාගේ 1 වෙද්දිත් A ගයාගේ බිඳුව වෙද්දිත් ඔය එකම උත්තරේ එන්න ඕනේ. එහෙනම් A ගයාගේ 1 වෙද්දිත් බිඳුව වෙද්දිත් එකම උත්තරේ එන්න ඕනේ. දැන් එහෙම වෙලා නැහැ. A.A සමානයි බිඳුවයි නෙවෙයි. A.A සමානයි A කියලා එන්න ඕනේ. A.A සමානයි A කියලා තමයි අගයක් එන්නේ. පුංචි වෙලාවක් ඉන්න. ඊළඟ ඒවත් අපි බැලුවොත් A ධන A මේව මතක තියාගෙන ඉන්න ඕන පුතේ මේ කියන කතාව. A ධන A සමානයි A ලු. වගුවට ගැලපෙන්නේ නැහැ. හොඳයි මම වගුවට එන්නේ පළවෙනි උත්තරේ තමයි 10ට 1යි උත්තරේ. පළවෙනි උත්තරය. හරි එක. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන මේවා විභාගෙදී එන්න පුළුවන් නිසා A ධන A සමානයි එයා කියන A ලු. A කියලා කියනවා බලමු ඒක හරිද කියලා. එතකොට A වලගේ අපි හිතන මුලින් බිඳුවයි කියලා. එතකොට බිඳුව ධන බිඳුව. උත්තරේ බිඳුවයි. දැන්ට නම් එයා කියප එක හරි. එහෙනම් අපි හිතමු A වලගේ 1යි කියලා. 1 ධන 1. උත්තරේ 1යි. දැන් බලන්නකෝ. A ගයාගේ බිඳුව වෙද්දි උත්තරේ බිඳුවයි. A ගයාගේ 1 වෙද්දි උත්තරේ 1යි. A ගයාගේ බිඳුව වෙද්දි උත්තරේ බිඳුවයි. A ගයාගේ 1 වෙද්දි උත්තරේ 1යි. එහෙනම් A ධන A සමානයි කවුද? A ධන A කියන එක සමානයි A වලට. A ධන A සමානයි A. නේ? මතක තියාගන්න ඕනේ ඒක හරි. ඒක හරි වුණාට මෙයා අහන්නේ වගුවට සම්බන්ධ එක. පහත කුමන බූලිය සම්බන්ධයි? පහත දක්වා ඇති සත්‍යතා වගුව මගින්. මේ වගුව මගින් සත්‍යාපනය වන්නේ ඔප්පුවන්නේ මොන බූලිය ප්‍රකාශනයද කියලා අහනවා. උතර ඒකට උත්තරය මෙන්න පළවෙනි උත්තරය තමයි හරියන්නේ. පළවෙනි එක. ඊළඟ එක ලේඛනයක ප්‍රධාන කඳේ කොටසක් පිළිබඳව සඳහන් කරමින් ලේඛනයක පිටුවේ යටින්ම තබා ඇති සටහනක්. ලේඛනයක ප්‍රධාන කඳෙහි කොටසක් ගැන සඳහන් කරමින් පිටුවේ යටින්ම තියෙන සටහන තමයි දිලන්කාරි දානිෂ් හරි සේනානායක හරි උත්තර වන එවන්න පුළුවන් ඉතිරි අයටත්. ලේඛනයේ යටින්ම තියෙන සටහන තමයි අපිට පාද සටහන කියලා කියන්නේ ෆුට්නෝට්. එනමුත් ලේඛනයක මොනවා හරි කරුණක් කෙරෙහි අපි විශේෂ සඳහනක් කරලා තරු ලකුණක් එහෙම දාලා යටින්ම තරුවක් දාලා ලියනවා මොනවා හරි විස්තරයක්. අපි ඒකට කියනවා ෆුට්නෝට් පාද සටහන කියලා. පාදය ශීර්ෂකයම නෙවෙයි පාද සටහන
footnote කියලා. ඔය O level paper එකක ප්‍රශ්නයක්. ඔය දැන් මේක ගොඩක් ඒවා එහෙමයි ඒ ප්‍රශ්නේ එහෙමම නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් කරලා දාලා තියෙනවා. හරි ඊළඟ එක දැන් 11ට උත්තරය 4 ඉස්සලම මම 10ට උත්තරය 1 12 පහත සූත්‍ර පිළිවෙලින් වැඩ පත්‍රිකාවක A1 A2 සහ A3 සෛල තුලට ඇතුළත් කර ඇත. A1 A2 A3 කියන සෙල් ඇඩ්‍රස් තුනේ මෙන්න මේවා තියලු. එතකොට එයා අහනවා ඉහත කුමන කෝෂ හෝ කෝෂයන්හි අසත්‍ය ලෙස පෙන්වයිද කියලා. අසත්‍ය ලෙස පෙන්වන්නේ වහන්නේ. එතකොට අපි ලියමු A සමානයි 2 විශාලයි හෝ සමානයි 2. සත්‍යද සත්‍ය දෙන්නේ 2 විශාලයි හෝ සමානයි 2. 2 විශාලයි හෝ සමානයි 2 නෑ. 2 ඔව් 2 විශාලයි එකට වඩා. හැබැයි සමාන නෑ. දෙකෙන් එකක් නෑනේ 2 විශාලයි හෝ සමානයි 2. උත්තරේ ඔව් කියලා එනවා ආන්සර් එකක්. ඒ කියන්නේ සත්‍යයි. දැන් මට උත්තර කීප දෙනෙක් මේවලා තියෙනවා. අපි බලමු. ඒතර පළවෙනි ප්‍රකාශනය සත්‍යයි. 2 විශාලයි හෝ සමානයි 2 ඔව්. ඒක හරිය. ඒතර පළවෙනි එක. ඊට පස්සේ A2 එකේ තියෙනවා A විශාලයිද B ට. දැන් පුතේ A සහ B ට පෙරලිකම අදාළනේ තියෙන්නේ. A විශාලයිද B ට. එතකොට එයා අහන්නේ මේ A අකුරේ ඇතුලේ තියෙන වටිනකම අර. දැන් අපි දන්නවා A වල අගය කීයද ASCII වලට අනුව? ASCII වලට අනුව A වල අගය කීයද? ASCII කේතයට අනුව A අකුරේ වටිනාකම කීයද? දැන් ටිකකට කලිනුත් කිව්වා. 65. ඔව් 65. දිලංක සේනානායක උත්තරේ වල තියෙනවා 65. උතර 65 විශාලයිද B වල අගය කීයද B වල? B වල අගය 66. උතර 65 විශාලයිද 66ට 65 විශාලයිද 66ට හොද නැද්ද? නෑ නේ 65 විශාලයිද 66ට නෑ උත්තරේ වැරදි false කියලා ආන්සර් එකක් එන්නේ. එතන B වැරදි. දැන් A හරි B වැරදි. C ඊළඟ එක බලමු. ඒ කියන්නේ A3 වල තියෙන එක A3 වල. එතකොට ඒ අහනවා මෙන්න මේක and කියලා අහන්නේ 2 විශාලයි හෝ සමානයි 2. 2 විශාලයි හෝ සමානයි 2. ඔව් ඒකේ උත්තරේ yes නම් true කියලා ආන්සර් එකක් තමයි පේපර් ඔක පෙන්නන්නේ true. ඊට පස්සේ ඊළඟ එකකින් එනවා A විශාලද B ට? A විශාලද B ට? නෑ. එතන එනවා false කියලා එකක්. false. එතකොට දැන් මේ 1.0යි කාගේ ඇතුලෙන්ද යන්නේ? 1.0යි කාගේ ඇතුලෙන්ද යන්නේ? 1.0යි කියන්නේ කාටද ඉන්පුට් වෙන්නේ කියලා අහන්නේ මේ. හරිද? 1.0යි කාටද ඉන්පුට් වෙන්නේ? මොකද ගේට් එක? ඔව් AND එකට. ඒතර AND එකක් ඇතුලෙන් 1.0යි ගියාම උත්තරේ කීයද? AND එකක් ඇතුලෙන් 1.0යි ගියාම උත්තරේ කීයද? 0යි. මොකද AND එකේ පුතේ උත්තරය එකක් වෙන්න නම් ආදාන සියල්ලම සත්‍ය වෙන්න ඕනේ. AND එකේ ප්‍රතිඵලය සත්‍ය වෙන්න නම් ආදාන සියල්ලම සත්‍ය විය යුතුයි. ඒතර 1.0 AND එකක් ඇතුලෙන් ගියාම උත්තරේ 0යි. ඒතර හරි එක මොකක්ද? හරි එක නෙවෙයි අහන්නේ අසත්‍ය ලෙස පෙන්වන ඒවා. අසත්‍ය ලෙස පෙන්වයිද කියලා අහන්නේ. අසත්‍ය ලෙස පෙන්වනම කවුද? A1 A1 සත්‍යයි. A2 අසත්‍යයි. A3 අසත්‍යයි. එතකොට උත්තරේ A2 සහ A3 උත්තරය 4 කියලා මට උත්තරේ දක්වලා තියෙනවා නදුනි තරණ ඊට පස්සේ තව කවුරු හිටියද? දිලංක දානිෂ් කලින් එකට තමයි මේකට වන්දන. ඔව් මම හිතන්නේ කලින් එකට දානිෂ් දාලා තියෙන්නේ. හරි ඔය විදිහට ඔය ළමයි මම කියපු නම් ටික තියෙන ළමයි උත්තරේ වල තියෙනවා එක 4 කියලා. ඒක බොහොම හොඳයි. මතක තියාගන්න ඕන අපේ විභාග පේපර් එකේදී ඔය A B වලට පෙරලිකම හදාලා දුන්නොත් ඉන්නේ. උතර ඒකේ ඇතුලේ තියෙන අගය මේ අහන්නේ. ඉතින් A වල අගයක් තියෙන අපිනේ A to Z කිව්වොත් මේ තියෙන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට තමයි ලියන්නේ. ඒ කියන්නේ ආරෝහණද අවරෝහණ? ආරෝහණ වලට ලියන්නේ ආරෝහණ. Z to A නම් descending order Z to A නම් ඒ කියන්නේ අවරෝහණ. වැඩි එකේ ඉඳන්
අඩු එකට. හරි. ඒතර මේ වගේ මතක තියාගන්න මේකත් O level paper එකක ප්‍රශ්නයක්. ඔයි දාලා තියෙන්නේ. සමහරලාට ඔයාලා කලින් මේක කරලත් ඇති. හරි. ඊළඟ එක ඒ පාඩම ඒ කොටස සහ සම්බන්ධ වෙනමයි තියෙන්නේ. සමානයි count A1 C3 යන සූත්‍රයට අදාළ ප්‍රතිදානය. සමානයි count A1 C3. උත්තරේ මොකක්ද? 13ට. දැන් දානිෂයෙන් බලන්න දිල්නෙත් මේක පේපර් එකේ මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. මම අද දැන් මේක සේනානායක කියනවා උත්තරේ 2යි මේ දෙවැනි එක කියලා. දිලන්කත් එහෙම කියනවා. මොකද උත්තරේ? කවුන්ට් එකෙන් මොනවද ගණන් කරන්න පුළුවන්? කවුන්ට් එකට මොනවද ගණන් කරන්න පුළුවන්? ඉලක්කම් සහිත කෝෂ පමණයි. කවුන්ට් කියන එකට පුතේ ගණන් කරන්න පුළුවන් ඉලක්කම් සහිත කෝෂ පමණයි. ඔතන මේ ඉලක්කම් සහිත කෝෂ කීයක් තියෙනවද? ඔය ටික ලිව්වට පස්සේ ඉලක්කම් සහිත අගයන් සහිත කෝෂ තියෙනවා 3ක්. ඇත්තරම කවුන්ට් එකට ගණන් කරන්න පුළුවන් ඉලක්කම් සහිත කෝෂම විතරයි. හැබැයි මෙතනදී අගයන් සහිත කෝෂ අපිට true false දෙන්නේ අපිට එක බිඳුව කියලා මේක පත් කරගන්නත් පුළුවන්. එක සහ බිඳුව බවට. ඔතන උත්තරය අංක 3 අගයන් 3ක් තියෙන කෝෂ තියෙනවා. يعني 13ට උත්තරය 2 අංක නම් 3. උත්තරය 3 හොඳයි. උත්තරය 3. يعني අගය තියෙන 3 වෙන මේක මම කිව්වේ. ඉලක්කම තියෙන 3 කියලානේ. අංක 2 හොඳයි. අංක 2 දෙවෙනි උත්තරය තමයි හරි වෙන මේක. 13ට. හරි ඊළඟ එකක් බලමු. දැන් මගේ මේකේ අරමුණ ඔයාලට මතක් කරන්න ඕන මට පරණ දේවල්. ඔයාලට ඒක පුළුවන් ද බැරිද කියලා අවබෝධයකුත් තියෙන්න ඕනේ. දැන් ඉස්කෝලේ ගියාම ඔයාලට වාර විභාග පේපර් එකක් හම්බෙනවා. ගිහපු ගමන්. වැඩ පත්‍රිකාවේ දක්වා ඇති පරිදි සංඛ්‍යාවල සාමාන්‍ය අගය ලබා ගැනීම විකල්පකම ගවේෂණය කිරීමට ශිෂ්‍යයෙක් පහත ක්‍රම උත්සාහ කරයි. ලකුණු වල සාමාන්‍ය අගය ලබා ගන්න ඕනේ. ශිෂ්‍යයෙක් මෙන්න මේ ක්‍රම ටික උත්සාහ කරලා තියෙනවා. ආන්නේ පහත සඳහන් දේ වලින් වැරදි ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කුමක්ද? කියන්නේ පුතේ එයා අවුට්පුට් එක ගන්න නැත්නම් මේ ලකුණු වල සාමාන්‍ය ගන්න ක්‍රම කීපයක් උත්සාහ කළා. වැරදි ප්‍රතිඵලය ලබා දෙන්නේ මොන ක්‍රමෙන්ද කියලා අහනවා. ඔව්. වැරදි ප්‍රතිඵලය ලබා දෙන්නේ අංක 4ෙන්. අංක 4ෙන්. දැන් ගොඩක් අය දිල්නෙත්, මිතුන්, දානිෂ්, දිලන්ක ඊට පස්සේ උත්තර කියලා තියෙනවා. අංක 4 තමයි පුතේ එයා තියෙන්නේ සමානය සම් A1 C3. ඒතර A1 C3 ගාම අගයන් ටික එකතු වෙනවා. ඒක හරි. සමානය සම් කියලා. හැබැයි බෙදන්නේ 9ෙන්. පුතේ හිස් කොටු වලින් බෙදන්නේ නැහැ. බෙදන්න ඕනේ විෂයන් ගානෙන් පමණයි. ලකුණු ගණනෙන් පමණයි. 9ෙන් බෙදලා බෑ. 9ෙන් බෙදුවාම කුඩා සාමාන්‍ය අගයක් එන්නේ. ඒතර ඒක වැරදි. අනෙක් සියල්ලම හරි. ඒ කියන්නේ 1 2 3 උත්තර හරි. 4 වෙනි එක වැරදි. හරි. ඊට පස්සේ මෙන්න වගුවක් තියෙනවා අපිට වගුවක් නේ වගු 3ක් තියෙන්නේ. දත්ත සමුදායක්. ඒතර එයා අහනවා ඊයත දත්ත සමුදා ආහාර වගුවට අනුව එහි ඇති ශේෂ්ත්‍ර ගණන සහ රෙකෝඩ ගණන නිවැරදිව දැක්වෙන පිළිතුර. ආහාර වගුව ගත්තම ආහාර වගුවේ ශේෂ්ත්‍ර කීයද රෙකෝඩ කීයද කියලා නිවැරදි උත්තරයක් ඕනේ. ශේෂ්ත්‍ර කීයද ආහාර වගුවේ? ආහාර වගුවේ ශේෂ්ත්‍ර උත්තරේ 3නේ. එහෙමද කියන්නේ? හරි. ඔව් ආහාර වගුවේ ශේෂ්ත්‍ර 4යි. P code, P name, unit price, quantity. ශේෂ්ත්‍ර 4යි. ආහාර වගුවේ රෙකෝඩ කීයද? ආහාර වගුවේ රෙකෝඩත් 4යි. අර P code, P name ඒවා රෙකෝඩ නෙවෙයි. ආහාර වගුවේ රෙකෝඩත් 4ක් තියෙනවා. ඒතර ශේෂ්ත්‍ර 4යි, රෙකෝඩ 4යි උත්තරය. උත්තරය 3 15ට. පහළවට 3. එතන මතක තියාගන්න පුතේ මේ උඩින් ඉඳන් පල්ලෙහාට තියෙන ශේෂ්ත්‍ර රෙකෝඩ කියන්නේ අදාළ තනි පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් තනි වස්තුවක විස්තර ඇතුළත් පේලියක් තමයි රෙකෝඩයක් කියලා කියන්නේ. තනි පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් තනි වස්තුවක විස්තර ඇතුළත් පේලියක් එන ශේෂ්ත්‍ර සමූහයක් අපි කියනවා රෙකෝඩයක් කියලා.
16ට උත්තරය එක උත්තරයක් පල්ලෙහාට ගිහිල්ලා 16ට ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික අතුරු වන්නේ ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික අතුරු උත්තර කීපයක් කියවලා තියෙනවා. මට කියන ආහාර වගුවේ ප්‍රාථමික අතුරු කවුරුවත් කියන්නේ ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික අතුරු ආහාර වගුවේ ප්‍රාථමික අතුරු P code ආහාර වගුවේ P code සප්ලයර් වගුවේ සැපයුම්කරු වගුවේ ප්‍රාථමික අතුරු සැපයුම්කරු වගුවේ ප්‍රාථමික අතුර sub id කියන්නේ supplier id ඊට පස්සේ ආහාර සැපයුම්කරු වගුවේ ප්‍රාථමික අතුරක් තියෙනවද නෑ ඒකේ ප්‍රාථමික අතුරක් තියෙන්න බෑ ඔය තියෙන විදියට ඒතර ඒකේ තියෙන විදිය සංයුක්ත ප්‍රාථමික අතුරක් ආහාර සැපයුම්කරු වගුවේ සංයුක්ත ප්‍රාථමික අතුරක් තමයි තියෙන්නේ ඒතර මුල් වගු දෙකට ප්‍රාථමික අතුරු තියෙනවා එතකොට ඒකට උත්තරය ආහාර වගුවේ P code. ආහාර වගුවේ P code තමයි ප්‍රාථමික අතුර වෙන්නේ. ප්‍රාථමික අතුර වෙන්නේ. ඊට දත්ත සමුදායේ ආගන්තුක අතුර වන්නේ කුමක්ද? ආගන්තුක අතුර. ඊට දත්ත සමුදායේ ආගන්තුක අතුර මොකක්ද කියලා අහනවා. උත්තරය දෙනවා උත්තරයක් දීලා තියෙනවා. දැන් අපි කිව්වා එක වගුවක කවුද අනෙක් වගුවේ ආගන්තුක අතුර වෙන්නේ? එක වගුවක ප්‍රාථමික අතුර තවත් වගුවකට දැම්මට පස්සේ අනේ දෙවෙනි වගුවේදී අපි යාට කියනවා ආගන්තුක අතුර කියලා. ඒතර පළවෙනි වගුවේ ආහාර වගුවේ තියෙන ප්‍රාථමික අතුර P code. එයා වරන් කියලා දානවා තව වගුවකට. කොහෙටද දාන්නේ? ආහාර වගුවේ තියෙන ප්‍රාථමික අතුර P code එක එයා වරන් කියලා තව වගුවකට දානවා. කොහෙටද දැම්මේ? කොහෙටද දැම්මේ? එයා වරන් ගිහලා දැම්මා මෙන්න ආහාර සැපයුම් කරු වගුවට. එතකොට ආහාර වගුවේ P code කියන්නේ ප්‍රාථමික අතුර. ආහාර වගුවේ P code ප්‍රාථමික අතුර. එතකොට ආහාර සැපයුම් කරු වගුවේදී P code කියන්නේ කවුද? ආහාර සැපයුම් කරු වගුවේදී P code කියන්නේ ආගන්තුක අතුර. අනෙක් වගුවක ප්‍රාථමික අතුරක් තවත් වගුවකට ගෙනිල්ලා දානවා නම් අනේ දෙවෙනි වගුවේදී අපි යාට කියනවා ආගන්තුක අතුර කියලා. හරි දෙවෙනි වගුවේදී අපි යාට කියනවා ආගන්තුක අතුර කියලා. ඒතර අහනවා ඊයත දත්ත සමුදායේ ආගන්තුක අතුර වන්නේ කුමක්ද? ආහාර වගුවේ P code ආගන්තුක අතුරද? ආහාර වගුවේ P code ආගන්තුක අතුරද? නෑනේ. ආහාර වගුවේ P code කියන්නේ ප්‍රාථමික අතුර. ඊට පස්සේ ආහාර වගුවේ quantity කියන්නේ ප්‍රාථමික අතුරද? ආහාර වගුවේ quantity නෑ ඒකත් වැරදි. සැපයුම් කරු වගුවේ supply ID ප්‍රාථමික අතුරද? සැපයුම් කරු වගුවේ supply ID සැපයුම් කරු වගුවේ supply ID ඒක ප්‍රාථමික අතුරක් විදිහට ගන්න පුළුවන් හැබැයි ඒක ආගන්තුක අතුර වෙන්නේ නේ. ආහාර සැපයුම් කරු වගුවේ P code ආහාර සැපයුම් කරු වගුවේ P code ඔව් ආහාර සැපයුම් කරු වගුවේ P code කියන්නේ ආගන්තුක අතුරක්. මොකද ආහාර ද්‍රව්‍ය වගුවේදී කො එක ආහාර වගුවේදී P code කියන්නේ ප්‍රාථමික අතුර. ආහාර වගුවේ P code ප්‍රාථමික අතුර එයා අරගෙන ගිහලා දානවා අපිට තවත් වගුවකට. එහෙම දාන්නේ මේ වගුව අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. මෙයා අරන් ගිහලා වෙන වෙතන දැම්මා. මොනතන දැම්මා. අතර ආහාර වගුවේ P code කියන්නේ ප්‍රාථමික අතුර. එයා වරන් ගිහලා දානවා ආහාර සැපයුම් කරු වගුවට. අතර ආහාර සැපයුම් කරු වගුවේදී අපි යාට කියනවා ආගන්තුක අතුර කියලා. ආගන්තුක අතුර කියලා. මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟ එක. එතකොට 16ට උත්තරය 4 16ට 4
15ට 3 15ට 3 16ට 4 17 පොඩක් වැරදුනා 16ට උත්තරය පුතේ 1 17ට උත්තරය 4 16ට උත්තරය 1 ප්‍රාථමික අතුරක් ගන්න. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය වගුවේ P කෝඩ් 17ට උත්තරය 4 ආහාර සැපයුම් කරු වගුවේ P කෝඩ් 18ට උත්තරය ආහාර වගුව සහ සැපයුම් කරු වගුව අතර ඇති සම්බන්ධතාවය ආහාර වගුවයි මෙන්න ආහාර වගුව මෙන්න සැපයුම් කරු වගුව සම්බන්ධතාවය අහනවා. දැන් ওই වගු දෙකේම තින් දත්ත විතරක්ම බලලා කියන්නත් එපා. ආහාර වගුවේ සහ සැපයුම් කරු වගුවේ සම්බන්ධතාවය. ඒ කියන්නේ ඒකද ඒක බහුද අන්න එහෙම අහන්නේ. ආහාර වගුවේ සහ සැපයුම් කරු වගුවේ. ආහාර ද්‍රව්‍ය වගුවේ එක ආහාර ද්‍රව්‍යයක්. ඔව් උත්තරය මට එවලා තියෙනවා. අපි මේ හිතමු ආහාර ද්‍රව්‍ය වගුවේ එක ආහාර ද්‍රව්‍යයක් සැපයුම් කරුවෝ කී දෙනෙකුට සපයන්න පුළුවන්ද? ආහාර ද්‍රව්‍ය වගුවේ එක ආහාර වර්ගයක් සාමාන්‍ය එක ආහාර වර්ගයක් එක සැපයුම් කරුවෙක් සපයයි. එහෙම වෙන්නත් පුළුවන්. ගොඩක් වෙන්නත් පුළුවන්. අපි මේක බැලුවොත් එහෙම S.2.3 කියන සැපයුම් කරුවා එක් බන් සහ මයිලෝ කියන දෙකම සපයනවා. S.2.3 කියන සැපයුම් කරුවා එක් බන් සහ මයිලෝ කියන දෙකම සපයනවා. ඒතර එක සැපයුම් කරුවෙකුට ආහාර වර්ග කීපයක් සපයන්න පුළුවන්. ඒතර එක සැපයුම් කරුවෙකුට ආහාර ද්‍රව්‍ය වගුවේ රෙකෝඩ ගොඩක් අයිති වෙනවා. හරි. අනිත් පැත්තට බලමු. එක ආහාර ද්‍රව්‍යයකට අපි දැන් මයිලෝ වලට සැපයුම් කරුවෝ කී දෙනෙක්ද? එක ආහාර ද්‍රව්‍යයකට අයිස්ක්‍රීම් වලට සැපයුම් කරුවෝ කී දෙනෙක්ද? සාමාන්‍ය සැපයුම් කරුවෝ එක්කෙනයි. නේ එක්කෙනයි. ඒතර බලන්න තේ එක ආහාර ද්‍රව්‍යයකට ඒ කියන්නේ මේ එක රෙකෝඩ් එකකට මෙන්න මේ එක ආහාර ද්‍රව්‍යයකට සැපයුම් කරු වගුවේ සැපයුම් කරු කීයද? ඒක බලන්න වෙන්නේ මෙන්න මේ වගුවත් එක්ක. ආහාර සැපයුම් කරු වගුවත් එක්ක. එක ආහාර ද්‍රව්‍යයකට සැපයුම් කරු වගුවේ සැපයුම් කරුව ගොඩක් අයිති වෙන්න පුළුවන්. හරි. ගොඩක්ද එක්කෙනෙක්ද? එක ආහාර ද්‍රව්‍යයකට සැපයුම් කරු වගුවේ සැපයුම් කරුව එක්කෙනයි. එන් මයිලෝ සපයන්නේ එක සැපයුම් කරුවයි. කවුද මයිලෝ සපයන්නේ? කවුද මයිලෝ සපයන්නේ? කවුද පුතේ මයිලෝ සපයන කෙනා? තරිඳු. තරිඳු තමයි මයිලෝ සපයන කෙනා. වගු අතර සම්බන්ධතාවය දැන් මේ බලන්නකෝ. මයිලෝ කියන්නේ B100. ඊපස්සේ B100 මෙතන බලන්න B100 සපයන කෙනා S.2.3. දැන් බලනවා මෙතනට ගිහිල්ලා S.2.3 කවුද කියලා. ওই විදියට. අතර වගු අතරම සම්බන්ධතාවයේ තේරුම් ගන්න විදිය අහනවා පේපර් එකේ එකත්. අතර අපි බලමු ආහාර ද්‍රව්‍ය වගුවේ එක ආහාර ද්‍රව්‍යයක් සපයන්නේ එක සැපයුම් කරුවයි. හරි. හැබැයි එක සැපයුම් කරුවෙකුට කියන්නේ මයිලෝ සපයන එක සැපයුම් කරුවයි. ඒකෙන් කියන්නේ එක සැපයුම් කරුවෙකුට ආහාර ද්‍රව්‍ය කීපයක් සපයන්න පුළුවන්. නේ? දැන් මයිලෝ වලට නම් ඉන්නේ එක සැපයුම් කරුවයි. හැබැයි එක සැපයුම් කරුවෙක් ගත්තම එයාට පුළුවන් ආහාර ද්‍රව්‍ය කීපයක් සපයන්න. අන්න එහෙමනම් අපි සම්බන්ධතාවය බලනවා. ඔන්න එක සැපයුම් කරුවෙකුට ගොඩක් ආහාර වර්ග සපයන්න පුළුවන්. නේ? එක සැපයුම් කරුවෙකුට මේ ආහාර ද්‍රව්‍ය වගේ රෙකෝඩ කීපයක් අයිති වෙනවා. හැබැයි එක ආහාර ද්‍රව්‍යයකට මේ එකකට සැපයුම් කරු වගුවේ අයිති වෙන රෙකෝඩ ගාන එකයි. එක ආහාර ද්‍රව්‍යයකට සැපයුම් කරු වගුවේ අයිති වෙන රෙකෝඩ ගාන එකයි. එහෙනම් අපි සම්බන්ධතාවයේ තේරුම් ගන්නවා. ඔන්න එක ආහාර ද්‍රව්‍යයකට සැපයුම් කරු වගුවේ සම්බන්ධතාවය එකයි. ඔන්න 1. හරි. ඊට පස්සේ එක සැපයුම් කරුවෙකුට ආහාර ද්‍රව්‍ය වගුවේ ආහාර ගොඩක් සපයන්න පුළුවන්. එක සැපයුම් කරුවෙකුට ආහාර ද්‍රව්‍ය වගුවේ ආහාර ගොඩක් සපයන්න පුළුවන්. අන්න සම්බන්ධතාවය 1 to many එහෙනම්. 1 to many. හැබැයි මේක many to 1 කියලා අපි ලියන්නේ නැහැ. හොඳ මොන වෙලාවකවත්. 1 to many කියලාම තමයි ලියන්නේ. ඒක හරියට
දෙමව්පියන් සහ ශිෂ්‍යයින් අතර තියෙන සම්බන්ධතාවය වගේ. අපි දැන් මෙහෙම ඔනේ එක අපිට ළමයෙක් කවුරු හරි ගත්තොත් ඉන්නේ. එක ළමයෙකුට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩර් කීයක් අයිතිද? අම්මා හෝ තාත්තා එක්කෙනෙකුගේ විස්තර විතරයි අපි දාන්නේ හොඳ. එක ශිෂ්‍යයෙකුට දෙමව්පියන්ගේ විස්තර තියෙන වගුවේ රෙකෝඩර් කීයක් අයිතිද? එක ළමයෙකුට දෙමව්පියෝ කීයක් අයිතිද කියලා අහන්නේ. හරි දෙන්නෙක් අයිති වුණාට අපි ඉස්කෝලේ විස්තර දානවා නම් දාගන්න එක්කෙනෙක්ගේ විතරයි. ඒක සම්බන්ධතාවය 1. හරි. ඊට පස්සේ එක දෙමව්පියෙකුට පාසලක ළමයි කී දෙනෙක් ඉන්න පුළුවන්ද? එක දෙමව්පියෙකුට පාසලේ ළමයි කී දෙනෙක් අයත් වෙන්න පුළුවන්ද? එක දෙමව්පියෙකුට පාසලේ ළමයි කී දෙනෙක් අයත් වෙන්න පුළුවන්ද? ගොඩක් අයිති වෙන්න පුළුවන්. නේ? ඒක මොකද එකම ගෙදර ඉන්න පුතේ ළමයි කීප දෙනෙක් පාසල් එනවනේ. ටුවින්ස්ලා එහෙම නැත්නම් අක්කලා නංගිලා එහෙම නැත්නම් අයියලා මල්ලිලානේ එකම ගෙදරින් එනවා. ඒතර එහෙම සම්බන්ධතාවයක් වෙනවා අපිට one to many. one to many. එක දෙමව්පියෙකුට ළමයි ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි එක ළමයෙකුට දෙමව්පියෝ එක්කෙනයි. ඒ වගුවේ අයිති වෙන්නේ. ඒතර one to many සම්බන්ධතාවයක්. ඒ වගේම සම්බන්ධතාවයක් තමයි මෙතනක් තියෙන්නේ. හරි. මොකද ගොඩක් ළමයි ඔය සම්බන්ධතාවය වරද්දනවා. ගොඩක් ළමයි ඔය සම්බන්ධතාවය වරද්දනවා. දැන් මේක ඉරිගහන පේපර් එකේ අපි මේ ප්‍රශ්නේ දුන්නේ. සෙකන්ඩ් පේපර් එකෙත් ඔය ප්‍රශ්නේ අහනවා. සමහර අවුරුදු වල මෑත කාලේ නම් අහලා නැහැ පේපර් වල. හැබැයි ඔක අහනවා. මතක තියාගන්න ඕනේ සම්බන්ධතා වර්ග 3යි තියෙන්නේ. ඒක ඒක බහු 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 ඒක කියලා එකක් නැහැ හොඳේ. ඒක බහු 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 කියලා විතරයි තියෙන්නේ. මතක තියාගන්න ඕනේ. හරි ওই 18ට උත්තරය. උතර ඒක බහු උත්තරය 2. 18ට උත්තරය 2. ඔව් උත්තරේ එවල තියෙන්නේ කවුද? මිතුන් එවල තියෙනවා හරියට උත්තරය. මිතුන්. ඊට පස්සේ පුතේ ඊළඟ එක මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අර පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියලා පාඩමක් තිබුණේ අපිට මේ 11 වසරේ දෙවැනි පාඩම. අන්න එකෙන් මේ අහන්නේ. මුළු පද්ධතියම ආයතනයේ එක් කොටසක ස්ථාපනය කර එය සාර්ථක වන්නේ නම් මුළු ආයතනය තුලම පද්ධති ස්ථාපනය කිරීම හඳුන්වන්නේ මොකද්ද? උත්තරය. ඔව් දිලන්ක හරි නදුනි හරි. දිලන්ක නදුනි හරි. දැන් හැමතිස්සෙම ආන්සර් 7යි විතරයි එවන්නේ. දිල්නෙත් හරි. අන්ත එවන්නේ නැද්ද? ඔව් ඒ කියන්නේ පුතේ දානිෂ් ශෝක නෙවෙයි උත්තරේ. පුතේ මුළු පද්ධතියම ආයතන එක කොටසකින් සම්පූර්ණ පද්ධතියම ආයතන එක තැනක පිටවනවා. සම්පූර්ණ ආයතනයම නේ අපිට ICT ලැබ් එකේ ස්ථාපනය කරනවා. ස්ථාපනය කළා ටික කලක් යනකම් බලනවා මේ වැඩේ සාර්ථකද කියලා. අන්න සාර්ථක නම් මුළු පාසල තුලම අපිට පද්ධතිය පිහිටවන්න පුළුවන්. ඒවට අපි කියනවා නියමුමය පිහිටුවීම කියලා. මුලින්ම මුළු පද්ධතියම ආයතනයේ එක කොටසක. ඒ කියන්නේ පුතේ අර ඇම්බියුලන්ස් සිස්ටම් එකේ එහෙම ඒ ඇම්බියුලන්ස් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම දකුණු පළාතේ ක්‍රියාත්මක කරනවා. දැන් දකුණු පළාතේ ක්‍රියාත්මක කරලා බලනවා වැඩේ සාර්ථකද? අන සාර්ථක නම් මුළු ලංකාව තුලම දැන් ක්‍රියාත්මක වෙනවා. සාර්ථකයි නිසා. ඒතර ඒක නියමුමය පිහිටුවීමක්. ඔය ප්‍රවෘත්ති වලට ඕන තරම් කියනවා නියමු ව්‍යාපෘතියක් විදිහට අපි මේක පටන් ගත්තේ කියලා. ඒ කියන්නේ සම්පූර්ණ පද්ධතියම ආයතන එක කොටසක් ක්‍රියාත්මක කරලා බලනවා වැඩේ සාර්ථකද? අන සාර්ථක නම් මුළු ආයතනය තුලම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක 20 දැන් 19ට උත්තරේ 2 20ට උත්තරය මෘදුකාංග පද්ධති පරීක්ෂාවේදී පද්ධතිය බාර ගැනීමේදී කරන ලබන පරීක්ෂාව. ඔව් STU 2471 හරි දිල්නෙත් හරි නදුනි හරි පද්ධති පරීක්ෂාවේදී එනේ පද්ධතිය බාර ගන්නකොට කරන පරීක්ෂාව අහනවා. පද්ධතිය බාර ගන්නකොට කරන පරීක්ෂාව. තරණ උත්තරේ මොකද්ද? ලුමිනි මේකට උත්තරේ මොකද්ද? පද්ධතිය බාර ගැනීමේදී කරන පරීක්ෂාව. මොකද්ද? දැන් උත්තරේ එවපු අය නම් හරි. හැබැයි ඒවල තියෙන උත්තර ළමයි 5 දෙනෙක් විතරයි. පද්ධතිය බාර ගැනීමේදී කරන පරීක්ෂාව තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පද්ධතිය බාර ගනිද්දී කරන පරීක්ෂාවට අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව.
කවුද මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ? කවුද මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ දානිෂ්? පද්ධති පරිශීලකයෝ අපේ ආයතනයේ ඉන්න පද්ධතිය පරිහරණය කරන අය තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කරන්නේ. මොකද පද්ධතිය බාරගන්නේ ඒගොල්ලෝ. ඊළඟ එක. උතර 20ට උත්තරය 4. වඩාත් සාර්ථක පද්ධති සංවර්ධන ආකෘතියක් වන්නේ. අපි දන්නවා පද්ධති සංවර්ධන ආකෘතිය 4ක් තියෙනවා. ඔව් වඩාත් සාර්ථකයක් තමයි දිලන්ක හරි උත්තරය. සේනානායක හරි. පද්ධති සංවර්ධන ආකෘති 4ම තුන තියෙනවා ලියලා. උත්තරය පුනරකරන වෘද්ධි ආකෘතිය. පද්ධති සංවර්ධන ආකෘතිය 4න් හොඳම තමයි පුනරකරන වෘද්ධි ආකෘතිය. මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ n යනු විචල්යක් නම් පහත කේතය. පහත කේතය කීවරක් ක්‍රියාත්මක වේද කියලා අහන්නේ. 22ට උත්තරය 22ට දිලන්ක හරි. සේනානායක හරි. එච්චර උත්තරේ දෙන්නේ. දැන් මේක කීවරක් ක්‍රියාත්මක වෙනවද කියලා අහන්නේ. හරි. අපි බලමු ඕන නම් ගොඩක් දවසකින් මේ වගේ එකක් අපි හදුවෙත් නැහැනේ. මොන මේ බලන්න. දැන් n වලගේ පුතේ මුලින්ම 10යි. n වලගේ 10යි. නෑ නෑ. මේකේ begin end නෑ කියලා ඔය එහෙම බෑ පුතේ. එහෙම බෑ දිලන්ක. කිසිදා අවසන් නොවේ, කිසිදා ආරම්භ නොවේ එහෙම එකක් නෑ. මේක අපි මේක ව්‍යාජකේතයක්. ඒතර n කියන්නේ ඉන්ටිජර් විචල්යක මේ කේත කොටසයි කොහොමත් පේපර් එකේ දෙන්නේ මේ O level පේපර් එක ප්‍රශ්නයක්. හරිද? මේක O level පේපර් එක ප්‍රශ්නයක්. එසා එහෙම මොන වෙලාවකදීවත් මේකේ begin end එක නෑ ප්‍රශ්නේ වැරදි කියලා. කිසිදා ආරම්භ නොවේ කියලා ලියන්න බෑ. එහෙම බෑ. බලන්න n වලගේ 10යි. 10 විශාලයි හෝ සමානයිද 5ට? දැන් මෙයා කියන while 10 n වලගේ 10 10 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. ඔව් නම් මෙයා පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවම n සමාන n ඍණ 1. අපි නම් පැත්තකින් ලියා ගන්න පුළුවන් පුතේ n සමාන n ඍණ 1 කියලා. ඔන්න n සමානයි n ඍණ 1. හරි. 10 විශාලයි හෝ සමානයිද 5ට? ඔව් ඔව් නම් ඔන්න අපි ඊළඟට ලියනවා 10න් අඩු කරනවා අපි කීයක්ද? 10න් අඩු කරනවා එකක්. දැන් උත්තරය කීයද? දැන් උත්තරය 9යි. මොනක තමයි පළවෙනි අවස්ථාවේ වෙන්නේ? 9යි. ඊට පස්සේ end while එකෙන් උඩට යනවා. while ගාවට. උඩට ගියා දැන් චේක 9 විශාලයි හෝ සමානයිද 5ට? 9 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. ඔව් නම් I n සමාන n ඍණ 1. n සමාන n ඍණ 1. දැන් 9න් එකක් අඩු කරනවා. දැන් උත්තරය 8යි. උත්තරය 8යි. ඊට පස්සේ ආයිම end while එකෙන් උඩට යනවා. 8 විශාලයි හෝ සමානයි 5. දැන් මේ අවස්ථා දෙකක් වුණා හොදි. 8 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. ඔව් නම් ආයිම 8න් එකක් අඩු කරනවා. 8න් එකක් අඩු කරා. දැන් උත්තරය 7යි. හරි. ඔය වගේ ආයිම උඩට යනවා end while එකෙන්. උඩට යනවා. while එකෙන් check කරනවා. 7 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. ඔව් නම් 7න් එකක් අඩු කරනවා. දැන් උත්තරය 6යි. 6යි. ආයිම end while එකෙන් උඩට යනවා. 6 විශාලයි හෝ සමානයිද 5ට? 6 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. ඔව් නම් 6න් එකක් අඩු කරනවා. එකක් අඩු කරනවා. දැන් අගය 5යි. 5යි. ආයෙම end while එකෙන් උඩට යනවා. 5 විශාලයි හෝ සමානයිද 5ට? ඔව්. 5 විශාලයි හෝ සමානයි විශාල නෑ. අත සමානයි 5ට. ඔව් උත්තරය. ඔව් නම් ආයෙම 5න් එකක් අඩු කරනවා. 5න් එකක් අඩු කරනවා. අගය 4යි. 5න් එකක් අඩු කරා අගය 4යි.
4යි. දැන් ආයිපත යනවා end while එකෙන් උඩට 4 විශාලයි හෝ සමානයිද 5ට? නෑ. අන්න කන්ඩිෂන් එක වැරදි. වැරදි නම් එයා end while වලට වඩා පල්ලෙහාට යනවා. කන්ඩිෂන් එක වැරදි. වැරදි නම් end while වලට වඩා පල්ලෙහාට යනවා. ඒක බලන්න ක්‍රියාත්මක වෙච්ච වාර ගණන 9 දී වෙලා එතරම් 10 දී තමයි වෙන්නේ. 10 දී වෙනවා 9 දී වෙනවා 8 දී වෙනවා 7 දී වෙනවා 6 දී වෙනවා 5 දී වෙනවා 4 දී වෙන්නේ නැහැ. 5 දී තමයි උනේ. 5න් එකක් අඩු කරා 4 වුණා. 4 දිහා නවතිනවා. හරි. මෙන්න මේ වෙයිදී වෙන්නේ මෙන්න මේ ටිකේදී තමයි වෙන්නේ 10 දී වුණා 9 දී වුණා 8 දී වුණා 7 දී වුණා 6 දී වුණා 5 දී වුණා. උත්තරය 6යි. 6 වරක් ක්‍රියාත්මක කරයි. මේක 6 වාරයක් ක්‍රියාත්මක කරනවා. උත්තරය හරි. මිතුන්ගේ ඊට පස්සේ සේනානායකගේ දිලන්කගේ උත්තරය හරි. බොහොම හොඳයි. මේක පියවරෙන් පියවර හදාගෙන ගියාම අමාරු වැඩක් නෙවෙයි. ලේසියෙන් උත්තරයක් ගන්න පුළුවන්. 6 වාරයක් වෙන්නේ තරණ. 5 වාරයක් නෙවෙයි. හරි. පටලව ගන්නේ මොකද මේක සමාන ලකුණක් තියෙනවා. 10 දී වෙනවා 9 දී වෙනවා 8 දී වෙනවා 7 දී වෙනවා 6 දී වෙනවා 5 දී වෙනවා. ඊළඟ එක හරි ඊළඟ ප්‍රශ්නේ ඒ කියන්නේ උත්තරය මොකක්ද කියලා. උත්තරය මොකක්ද කියලා අහන්නේ යා. මෙන්න ප්‍රශ්නේ. උත්තරය මොකක්ද කියලා ලියන්න. ප්‍රතිදානය අවුට්පුට් එක අහන්නේ. මොකද්ද උත්තරය? 1ද 2ද 3ද 4ද? ප්‍රශ්නාංකය වන්න මට. මිතුන් කෙනව අංක 2ද දෙවනි එකද? දෙවනි එක කියලා. දැන් එක එක උත්තර තියෙන සේනානායකත් කියන දෙවනි එක කියලානේ. දෙවනි උත්තරය කියලා. හරි. until එකේදී වෙන්නේ මොකක්ද පුතේ? until කියන එකේදී අපි දන්නවා loops කීපයක්. දැන් for next, for do, ඊට පස්සේ while and while, ඊට පස්සේ repeat until. until එකේදී මොකද්ද වෙන්නේ? condition එක මොන වුණොත් ඉහළට යන්නේ? until කියන එකේදී වැරදුනොත්. ඔය දැන් අපි බලමුකෝ. වා a colon integer කියන පූර්ණ සංඛ්‍යාවක්ලු a කියලා කියන්නේ. ඒ වලගේ එකයි repeat එකෙන් පල්ලෙහාට එනවා. එකට එකක් එකතු කරනවා. a සමාන a දන කියන එකට එකක් එකතු කරා දැන් අගේ දෙකයි. චෙක් කරනවා. දෙක කුඩායිව සමානයිද 5ට? දෙක කුඩායිව සමානයිද 5ට? හවුද නැද්ද? දෙක කුඩායිව සමානයිද 5ට? ඔව්. දෙක කුඩායි 5ට. එහෙනම් until එකට ආයෙ උඩට යන්න පුළුවන්ද? repeat ගාවට ආයෙ යන්න පුළුවන්ද? බෑ. මොකද condition එක වැරදුනොත් තමයි නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ. දැන් කොන්දේසිය හරි. දෙක කුඩායිව සමානයිද 5ට? ඔව් හරි. හරි නම් right ln a print කරනවා. 2යි කියලා print කරා. end උනා. එතන උත්තරය 4. දිලංක 4 කියලා ඒවල තියෙනවා. උත්තරයේ අංකය තමයි 2. يعني අගය 2. හැබැයි උත්තරේ අපි ලියන්නේ ප්‍රශ්න පිළිතුරේ අංකනේ. අංක 4 තමයි එන්න ඕනේ. හරි. ඊළඟ එක මෙන්න මේ ගැලීම් සටහනක් තියෙනවා පැත්තකින් අන්න ඒකට අහන්නේ ප්‍රශ්නේ. රූප සටහනේ දක්වා ඇති ගැලීම් සටහනේ පාලන ව්‍යුහය වන්නේ. රූප සටහනේ තියෙන ගැලීම් සටහනේ පාලන ව්‍යුහය හෝ ව්‍යුහයන් ගොඩක් තියෙන්නත් පුළුවන්. මොකද්ද? හැම ගැලීම් සටහනකම වගේ සාමාන්‍යයෙන් තියෙන අනුක්‍රමයක්. අනුක්‍රමයක් කියලා කියන්නේ ඉහළ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යීමක් තියෙනවා. බලමු අපි උත්තරේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ අනුක්‍රමයක් පුතේ හැම එකේම තියෙනවා. ඉහළ ඉඳලා පල්ලෙහාට පියවරක් දෙකක් හරි ගලන් යනවා නම් අනුක්‍රමයක් තියෙනවා. මෙතන වයස 18 හෝ ඊට වැඩිද කියලා තෝරනවා. 18 හෝ ඊට වැඩි නම් එයා ඡන්ද දෙන්න පුළුවන්. එහෙම බැරි නම් ඡන්ද දෙන්න බෑ. නේ? ඒකනේ. ඒතර මෙතන තේරීමකුත් තියෙනවා. අනුක්‍රමයට අමතරව තෝරා ගැනීමක් තියෙනවා. 18 හෝ ඊට වඩා වැඩිද නැද්ද කියලා. නේ?
එතකොට මේකේ ගැලීම් සටහනේ පාලන ව්‍යුහ දෙකක් තියෙනවා. එකක් අනුක්‍රමය අනිත් එක සරල තේරීම. අනුක්‍රමය සහ සරල තේරීම කියන දෙකම මේ ගැලීම් සටහනේ භාවිතා වෙලා තියෙනවා. අනුක්‍රමය සහ සරල තේරීම. ඊළඟ එක උත්තරේ කීයද? විසි පහට උත්තරේ කීයද? මට පිළිතුරේ අංක එවන්න 1 2 3 4 කියලා. මොකද්ද කියලා? හරි. උත්තර එක එක උත්තරේ වල තියෙනවා. සමහර අය කියන අංක 2, සමහර අය කියන 3, සමහර අය කියන 1 එහෙම කියලා. මම හදලා පෙන්නන්න පොඩ්ඩක් මේක. දැන් බලන්න පුතේ බලන් ඉන්න හොඳට මේකත් O level paper එක ආපුවා මම පොඩ්ඩක් සරල කරලා දුන්නේ. මේ ප්‍රශ්නේ. මේකේ කියනවා begin p සමාන 1යි while p කුඩායිද 5ට. p වලගේ 1යි 1 කුඩායිද 5ට. ඔව්. ඔව් නම් print s ඩොලර් කියන සංකේතය print වෙන වාර ගාන අහන්නේ. ඔන්න print s කරා ඩොලර් එකපාරක් print වුණා. ඩොලර් එකපාරක් print වුණා ඔන්න. හරි. ඊපස්සේ p සමානයි p දාන එක දැන් p වලගේ 1යි නේද මේකට එකක් එකතු කරා දැන් p වලගේ 2යි. end while එකෙන් උඩට යනවා. end while එකෙන් පුතේ උඩට යන්නේ මෙන්න මෙතනට. while කියන පේලියට උතනට යනවා. දැන් අගේ 2යි 2 කුඩායිද 5ට 2 කුඩායිද 5ට ඔව් ඔව් නම් ආයි කියන print s මම මෙතනින් නිකන් ලියන්න. ඔන්න print s දැන් 2යි. ආයි p සමානයි p දාන එක දැන් p වලගේ 3යි උඩට යනවා. 3 කුඩායිද 5ට 3 කුඩායිද 5ට ඔව් ඔව් නම් ආයි print s print dollar හොඳේ s නෙවෙයි. ඩොලර් එක print කරා. ආයි p වලට එකක් එකතු කරා. දැන් අගේ 4යි උඩට යනවා. 4 කුඩායිද 5ට? ඔව්. ඔව් නම් print dollar print කරා. 4ට එකක් එකතු කරා අගේ 5යි උඩට යනවා. 5 කුඩායිද 5ට? 5 කුඩායිද 5ට? නෑ. නැත්නම් අන්‍යයා end while වලට වඩා පල්ලෙහාට යනවා. condition එක වැරදුනා. end while වලට වඩා පල්ලෙහාට ආවා. දැන් එයාට හම්බ වෙනවා repeat. අපි දැන් repeat ගාවට ආපු ගමන් නිකම්ම පල්ලෙහාට යවනවා. එතකොටත් හම්බ වෙනවා print dollar. නයි ඩොලර් එක print කරනවා. print dollar. අය p සමානයි p ඍණ එක. p වලින් දැන් එකක් අඩු කරනවා. ඉස්සෙල්ලා p වලගේ තිබුණේ 5යි. 5න් එකක් අඩු කරනවා දැන් p වලගේ 4යි. check කරනවා until 4 කුඩායිද 5ට. 4 කුඩායිද 5ට? ඔව් ඔව් නම් අන්න යා ප්‍රෝග්‍රෑම් එකෙන් ඉවත් වෙනවා. දැන් ප්‍රෝග්‍රෑම් එකෙන් ඉවත් වෙද්දී ඩොලර් මාක් එක කී පාරක් print වෙලාද? වාර 5ක්. ඒතර උත්තරය අංක 2. ඩොලර් මාක් එක වාර 5ක් print වෙලා උත්තරය අංක 2. හරි. දැන් මෙතන උත්තර ලියපු අයගෙන් ලකුණු 23ට වඩා වැඩි අය අත උස්සන් ඉන්නවනම් උත්තර ලියපු අයගෙන් ලකුණු 23ක් නදුනි 23ද 24ද කීයද? නදුනි 23යි. හරි. 20ට වඩා වැඩි අය අත උස්සන්න. 20ට වඩා වැඩි අය 20 හෝ ඊට වැඩි. හොඳ 20 තිබුණත් කමන්නේ. හරි. මිතුන් දිල්නෙත් STU 101 STU 245 නේ. හරි බොහොම හොඳයි. 18ට වඩා වැඩි අය අත උස්සන්න. 18ට වැඩි අය. දැන් 18ට වැඩි හැමෝම මොකද 20ට වඩා වැඩි අයත් අත උස්සන්න ඕන දැන්. 18ට වැඩි හැමෝම. 18 හෝ ඊට වැඩි ලකුණු තියෙනවා. හරි ගොඩක් අයගේ හරි ඒක. ඒතර 13ක් විතර හරි. බොහොම හොඳයි ඒ ගාන හරිනම් සාමාන්‍ය ප්‍රදෝකේ අඩු ගානේ 19ක්වත් හරියන්න ඕනි. හරි. 18ක්වත් හරිනම් ඉතින් හොඳයි. මොකද සෙකන්ඩ් පේපර් එකේ ඉතිරි ලකුණු ටික ගන්න පුළුවන්. let's see. හරි. අපි මම පුතේ ඔය කතා කරේ මේ අපේ ඉස්කෝලේ වාරේ භාගයට දීපු පේපර් එක. ඒතර මේ වගේ පේපර් එකක් සමහරට මීට වඩා ලේසි පේපර් එකක් ඔයාලට මේ වාර විභාගෙදී ඒවි. ඒ දැන් වාර විභාගයක් තියෙන ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ දකුණු පළාත් එකෙන් දෙන ඒ වගේ පේපර් එකක්. ඒතර එන්නේ ඒකෙදි නම්
දෙවෙනි පාඩම වෙනකන් විතරයි. සාමාන්‍යයෙන් 11 දෙවෙනි හෝ තුන්වෙනි පාඩම වෙනකන් විතරයි. මොකද දෙවෙනි වාරේ පේපර් ගන්න දෙන්නේ. ඒක නිසා. හරි. අපි ගිය සතියේ කතා කරා පුතේ. දැන් ඔහොම මම පේපර් එකක් දුන්නම ඒකට උත්තර ලියලා එන්නත් ඕනි. එහෙනම් උත්තර නොලිය මෙතන ඇවිල්ලා බලන් හිටියාම ඒක තේරුම් ගන්න බෑ. උත්තර ලියලා આવොත් තමයි වඩාත් සාර්ථක වෙන්නේ. ඒතර මහන්සි වෙලා දැන් පාඩම් කරන්නත් ඕන. කල් ගියා කියලා පාඩම් නොකර හිටියනම් දැන් ආයෙ යන කාලේ ලං වෙලා තියෙන්නේ. සායි මහන්සිලා වැඩ කරන්න වෙනවා. හරි. තරණරත් ලකුණු 22යි නේ. හරි හොඳයි. ලකුණු 20ට වඩා වැඩි නම් එහෙම බොහොම හොඳයි. අර මං කිව්වේ 18ක් වටින් තියෙනවා නම් ලොකු ගැටලුවක් නැහැ. මොකද මේ 25 න්නේ. ඒතර සාමාන්‍ය පුතේ ප්‍රශ්න තව 15ක් තියෙනවා. ඒ 15න් දෙකක් තමයි මේ වරද්දව ගන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් පුතේ 30ක් හෝ ඊට වඩා වැඩි හරියන්න ඕනේ ඒකක් ගන්න. සෙකන්ඩ් පේපර් ෆස්ට් පේපර් එකට. ලකුණු 40න් 30ක් හෝ ඊට වඩා වැඩියෙන් ලකුණු ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒතකොට ලේසියෙන් එකක් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි නම්. හරි අපි ගිය සතියේ කතා කරා පුතේ අර මේ මොනවද අනිෂ්ට මෘදුකාංග ගැන. අපේ පරිගණකයට හානි කරන එහෙම නැත්නම් අනිෂ්ට මෘදුකාංග. මොනවද අනිෂ්ට මෘදුකාංග කීපයක නම් කියන්නකො මට. අනිෂ්ට මෘදුකාංග වල නම් මොනවද? අනිෂ්ට මෘදුකාංග කාටද කියන්න පුළුවන්? bots bots තව bots විතරද අපි කිව්වේ? virus නේ virus පස්සේ trojan horse worms ඔය වගේ hijacker අපි ඔය වගේ අනිෂ්ට මෘදුකාංග කීපයක් කතා කරා. adware අනිෂ්ට මෘදුකාංග. ඔතන ඔය වගේම පුතේ අනිෂ්ට මෘදුකාංග විතර phishing කියලා එකක්. phishing website කියලා එහෙම එකකුත් තියෙනවා. phishing website. වල phishing කියන එක අහලා තියෙනවද මාළු බානවා? ලංකාවේ ඉන්න අර කොක්කු වර්ගයක් උන් ඇමක් දාලා පුතේ මාළු වල්ලා නැහැ. කොක්කු. දැකලා තියෙද එහෙම උන්? ටීවී එකේ හැම සමහරවට බැන උන් කරන්නේ පුතේ කොක්කු පාන් කෑල්ලක් හරි මොනවා හරි දෙයක් අරන් ගලා වතුරට දානවා. ඒ පාන් කෑල්ල හරි මොකක් හරි. කොහෙන් හරි මොනවා හරි කෑමක් වහන් ඇවිල්ලා. වතුරට දාලා ඌ බලන් ඉන්නවා. බලන් ඉන්නේ අර පාන් කෑල්ල කන්න මාළුවෙක් කෙනෙක්. ඒ වර්තමානයේ කොක්කු තමයි පාන් කෑල්ලක් වගේ එකක් දානගෙන යන්නේ. නේ ඉස්සරේ මොනවද දාන්නද මන් දන්නේ නැහැ. හරි. ඒතර පාන් කෑල්ලක් හරි මොනවා වතුරට දාලා ඌ බලන් ඉන්න මාළුවෙක් අර කන්නේ නැක. මාළුවර පාන් කෑල්ල කන්නේ නැකොටම කොකා කරන් ටක් ගාලා අල්ල ගන්නවා. දැන් මේ දැම්මේ මොකද ඇමක්. නේ එයාට ඇමක් දුන්නා. කන්න කියලා ඇවිල්ලා. ඒක කන්නේ නැකොට ටක් ගාලා අල්ල ගන්නවා. ඔයක දැන් ෆිෂින් වෙබ්සයිට් කියලා කියන්නේ. ෆිෂින් වෙබ්සයිට් ගොඩක් වෙලාවට කරන්නේ පුතේ අපිට ඇමක් දෙනවා. ඉතින් අපිට කියනවා ඔයා මෙන්න මේ තරංගේ ජයග්‍රහණය කරලා ඉන්නේ. ඒකේ ජයග්‍රහණය ලබා ගැනීමට නම් ටැග් ලබා ගැනීමට නම් මෙන්න මේ ෆෝම් එක ෆිල් කරලා ලබා දෙන්න අපිට කියනවා. ඒතර සමහරට අපි ෆෝම් එක ෆිල් කරනවා. ඒතර එයා අපිට මුදල් දිනුමක් නම් ලබා දෙන්න හදන්නේ එයා අපෙන් ඉල්ලනවා ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ විස්තර ටිකකුත්. ඔයගේ කාඩ් එකට කෙලින්ම දාන්න බැංකු ගිණුම් සම්බන්ධ විස්තර, ඔය කාඩ් පත් සම්බන්ධ විස්තර එයා ලබා ගැනීම කරනවා. මොකද අපි හරි කැමැත්තෙන් ඒක කරනවා. අපි ලබා දෙනවා. ඒ මොකද අපිට එයා කියනනේ ටැග් එකක් ඇදිලා තියෙන ඔයාට නේ. ඒක ලබා දෙන්න තමයි මේ දේවල් කරන්නේ. ඒතර අපිට යමක් දෙන්නේ මේ ෆිෂින් වෙබ්සයිට්. බැංකු පරිශීලක රවටලා ඒගොල්ලෝ අපේ බැංකු ගිණුම් විස්තර ඊට පස්සේ ඒ වගේ මුරපද වගේ දේවල් ලබා ගැනීම කරනවා මේ ෆිෂින් කියන අනිෂ්ට මෘදුකාංගය මගින්. ෆිෂින් කියන අනිෂ්ට මෘදුකාංගය. ඒක පුතේ සාමාන්‍යයෙන් අර ෆිෂින් වෙබ්සයිට්ස් තියෙනවා. ෆිෂින් වෙබ්සයිට්ස් උදාහරණයක් ඔය කොරියානු රැකියා ලබා දෙන ඔය වෙබ් අඩවියක් තියෙනවා. ඒ කියන්නේ ඔය ආගමන සහ පාලන විගමන දෙපාර්තමේන්තුව හරහා තමයි ඒක තියෙන්නේ. ආගමන සහ විගමන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපේ රටේ එන අය, රටින් යන අය නේ ඔය සම්බන්ධ තොරතුරු තියෙන්නේ. ඒතර මේගොල්ලෝ පුතේ මේ වෙබ්සයිට් එකේ අර කොරියානු රැකියාවන් වලට සුදුසුකම් ලැබපු අයගේ නම් ලිස්ට් එකක් දාලා තිබුණා. දැන් අවුරුදු ගණනාවකට කලින්. හරි දැන්ටත් දාලා තියෙද්ද දන්නේ නැහැ. දැන් කාලේ ඒවා. කලින් දාලා තිබුණම තව කට්ටියක් පුතේ මේ වගේම වෙබ් අඩවියක් හදලා තිබුණා. හරි. ඒ කියන්නේ ඒ වෙබ්සයිට් එකේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එක එහෙමම තියෙනවා. නමේ විතරක් අකුරක් වෙනස්. ඒ කියන්නේ වෙබ් ලිපිනේ විතරක් URL එකේ විතරක් අකුරක් විතර වෙනස් කරනවා. ඒතර අපි සර්ච් කරොත් පුතේ මේ කොරියානු රැකියාවන් වලට යන්න ඉන්න අය සර්ච් කරාම ඒගොල්ලන්ට පේනවා මුලින්ම අර උඩට මෙනවා සර්ච් වල හරි වෙබ් අඩවිය. යටට එන දෙවණියට එනවා අර වැරදි වෙබ් අඩවිය.
ඒතර සමහර අය හරියක උඩ ක්ලික් කරනවා සමහර අය දෙවෙනියක උඩත් ක්ලික් කරන අය ඉන්නවා. ඒතර දෙවෙනියක උඩ ක්ලික් කරාම වෙබ්සයිට් එකට ගියාම රාජ්‍ය ලාංඡනය තියෙනවා. අපේ නම් ටික තියෙනවා. රැකියාවන් වලට යන ඕන ෆෝන් නම්බර්ස් තියෙනවා. සියල්ල තියෙනවා. හැබැයි අර කෝල් කරන්න තියෙන ෆෝන් නම්බර්ස් වල තියෙන්නේ මේගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් විතරයි. මේක හොරෙන් හදපු අයගේ ෆෝන් නම්බර්ස්. ඒතර කවුරු හරි කෙනෙක් කොරියානු රැකියාවන් සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වනවනේ. ඒ හා සම්බන්ධ රැකියාවන් වලට යන අය. ඒගොල්ලෝ කෝල් එකක් දුන්නොත් එහෙම කෝල් එක යන්නේ අර හොරෙන් වෙබ් අඩවිය හදපු අයට. හරි. ඒතර කෝල් එකක් ආපු ගමන් ඒගොල්ලෝ කියනවා ඔබ තෝරගෙන ඉන්න නම තියෙනවද නම තියෙනවනම් මෙන්න මෙච්චර මුදලක් ගෙවන්න ඕන මේ ડોකියුමන්ට්ස් ටික සකස් කරන්න කියනවා. එයාගේ ලේඛන සකස් කරන්න මෙච්චර මුදලක් ගෙවන්න ඕන කියලා කියනවා. උතර එහෙම කොහොමද දැන් විශ්වාසයිනේ වෙබ් අඩවියේ නම තියෙනවා. ඒකේ රාජ්‍ය ලාංඡනයක් තියෙනවා. ඊට පස්සේ ඒකේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒ ෆෝන් නම්බර් එකට තමයි දැන් මේ කතා කරේ. එහෙම කතා කරපු කෙනෙක් කියනවා මේ විදිහට සල්ලි දාන්න කියලා. උතර ගොඩක් අය මේ වගේ වෙබ් අඩවි වලට සල්ලි දාලා තිබුණා. හරියට. ඇත්තරම කොරියානු රැකියාවන් ලබා දීම සම්බන්ධ රජයේ වෙබ් අඩවිය නෙවෙයි මේක. ඒ වගේම ෆේක් වෙබ්සයිට් එකක්. ඒ වගේම හොර නැත්නම් බොරු වෙබ්සයිට් එකක්. උතර ඒවට අපි කියන ෆිෂින් වෙබ්සයිට්ස්. ෆිෂින්. එපතේ ඇමක් දෙන්නේ අපිට. අපි කැමතිම දෙයක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. අපි ටක් ගාලා අහුවෙනවනේ ඒක නිසා. එතකොට ඒ වගේ. උතර මේ ෆිෂින් වෙබ්සයිට්ස් වගේම ෆිෂින් කියලා මේ අනිෂ්ට මෘදුකාංග තියෙනවා. ඒව තමයි අපිට සමහර කවුළු. ඒ කියන්නේ මේ ෆෝම් එකක් එහෙම දෙනවා. මේක ෆිල් කරන්න කියලා අපි කැමති දෙයක් කියලා. ෆෝම් එකක් දෙනවා ෆිල් කරන්න. ඒතර වෙන්නේ අපේ පෞද්ගලික තොරතුරු එහෙම එයාලට සොරකම් කරගන්න පුළුවන් විශේෂයෙන්ම බැංකු ගෙනුම් විස්තර වගේ දේවල් සොරකම් කරගත්තොත් එහෙම සමහර ලාවට අපේ ගෙනුම් වලින් මුදල් හොරෙන් එළියට ගන්න පුළුවන් එයාලට. ඔය විවිධ ක්‍රමවේද භාවිතා කරලා. හරි. අපි ලියමු පුතේ මාතෘකාවක් ඔතනින්. අර ගිය සතිය අන්තිමටම ලියලා තියෙන්නේ නැත්තේ කොල්ලකරුවා කියලා හයිජැක. එතන යටින් ලියමු ඒ වගේම තව එක්කෙනෙක් ෆිෂින් කියලා. ෆිෂින් ෆිෂින් අපි ලියන්නේ ඔහොමයි. ඒ කියන්නේ අර F අකුරෙන් නෙමෙයි පටන් ගන්නෙ. ඒ අර මාළු බානවා ෆිෂින් නෙමෙයි. ඒ වගේම වෙන එකක් ෆිෂින්. මේකත් ෆේක් එකක් වගේ නමක් බැලුවහම. ෆිෂින්. එතන යටින් ලියමු ෆිෂින් කියලා. පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගෙනුම් පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගෙනුම් විද්‍යුත් තැපැල් ගෙනුම් ආදියෙහි ඔවුන්ගේ බැංකු ගෙනුම් විද්‍යුත් තැපැල් ගෙනුම් ආදියෙහි විද්‍යුත් තැපැල් ගෙනුම් ආදියෙහි තොරතුරු විද්‍යුත් තැපැල් ගෙනුම් ආදියෙහි තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කරයි. තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කරයි. විද්‍යුත් තැපැල් ලිපි එතනම ලියමු. විද්‍යුත් තැපැල් ලිපි එවීමෙන් විද්‍යුත් තැපැල් ලිපි එවීමෙන් පරිශීලකයන්ගේ විස්තර ලබා ගැනීමට විද්‍යුත් තැපැල් ලිපි එවීමෙන් පරිශීලකයන්ගේ විස්තර ලබා ගැනීමට සම්බන්ධකයන් වරහන් ලින්ක් සම්බන්ධකයන් ලබා දෙන අතර එම විස්තර පිරවීමෙන්
මුදල් සහ වැදගත් තොරතුරු එම විස්තර පිරවීමෙන් මුදල් සහ වැදගත් තොරතුරු සොරකම් කිරීම මුදල් සහ වැදගත් තොරතුරු සොරකම් කිරීම සිදු විය හැකිය. සොරකම් කිරීම සිදු විය හැකිය. හරි. ඊළඟට තියෙනවා අපිට මෙන්න මෙහෙම එකක්. අපි මේ කලින් ඉඳන්ම දන්නවා. කවුද මේ? සිංහලෙන් මෙයාගේ නම? අයාචිත තැපැල්. අන්න හරි. අයාචිත තැපෑල් නේ. අයාචිත ලිපි. අයාචිත ලිපි නේ අයාචිත තැපෑල කියන්නේ මොනවද? අයාචිත තැපෑල් නේ අයාචිත ලිපි කියන්නේ මොනවද? මොනවද පුතේ? අපිට ලැබෙන අනවශ්‍ය එහෙම නැත්නම් කරදරකාරී ලිපි. දැන් සමහර ලාවට දැන් ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ගිහලා බැලුවොත් එහෙම ඔයාලට අවශ්‍යව විතරද ඔකට ඇවිල්ලා තියෙන්නේ? නෑ. සමහර ලාවට ඔයාගේ ඊමේල් ගිණුම පිරෙලා ඇති අනවශ්‍ය ලිපි ගොඩකින්. ඒතර අපිට ලැබෙන මේ කරදරකාරී අනවශ්‍ය ලිපි වලට අපි කියනවා අයාචිත ලිපි. ඒකත් අපිට හානි කරනවා. විශේෂයෙන්ම අපේ කාලය කා දැමීම. අපිට හදිස්සියේ ඊමේල් එකක් චෙක් කරන්න වුණොත් මහා ඊමේල් ගොඩක් ඒකේ තියෙනවා. ඒතර අපි මානසිකව වෙහෙසටපත් කිරීම වගේ දේවල් මේ අයාචිත ලිපි මගින් සිද්ධ වෙනවා. අයාචිත ලිපි. ඒ කියන්නේ අනවශ්‍ය නැ කරදරකාරී ලිපි වලට තමයි අපි අයාචිත ලිපි කියලා කියන්නේ. ලියමු උතන යටින් අයාචිත ලිපි. ඉංග්‍රීසියෙන් උතන ස්පෑම් නැ ජන්ක් කියලා. අයාචිත ලිපි. අයාචිත ලිපි ස්පෑම් එහෙම නැත්නම් ජන්ක් කියලා ලියා ගන්න. ලියමු. අනවසරයෙන් ලැබෙන විද්‍යුත් තැපැල් අනවසරයෙන් ලැබෙන විද්‍යුත් තැපැල් එනම් අනවශ්‍ය තැපැල් ලිපි අනවශ්‍ය තැපැල් ලිපි අයාචිත තැපෑල ලෙස අනවශ්‍ය තැපැල් ලිපි අයාචිත තැපෑල ලෙස හඳුන්වයි. අයාචිත තැපෑල ලෙස හඳුන්වයි. මේවා බොහෝ විට වෙළඳ දැන්වීම් විය හැකිය. මේවා බොහෝ විට වෙළඳ දැන්වීම් විය හැකිය. වෙළඳ දැන්වීම් විය හැකිය. මේවා හේතුවෙන් පරිශීලකයා මානසිකව අපහසුතාවයට පත්වීම සිදුවේ. මේවා හේතුවෙන් පරිශීලකයා මානසිකව අපහසුතාවයට පත්වීම සිදුවේ. හරි. ඔය කිව්වේ පුතේ අපි පරිගණකයක් කියන්නේ අපි පරිගණක භාවිතයේදී අපිට මුහුණ පාන්න සිදෙන හානිකර මෘදුකාංග අපිට මුහුණ දෙන්න සිදෙනවා මේ හානිකර මෘදුකාංග වලට.
එතකොට දැන් මේ හානිකර මෘදුකාංග පුතේ ගොඩක් ඒවා අපේ පරිගණක වලට එන්න පුළුවන්. එතකොට පරිගණකයට ආවට පස්සේ අපිට විවිධ ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. ඉතින් ආවට පස්සේ ක්‍රියාමාර්ග ගන්න එකද හොඳ? එන එක වළක්වන එකද? ආවට පස්සේ ක්‍රියාමාර්ග ගන්න එකද හොඳ? එන එක වළක්වන එකද? මොකද හොඳ? දැන් ඔයාලා ලෙඩ වුණාම බෙහෙත් ගන්න එකද හොඳ? ලෙඩ නොවි ඉන්න එකද? ඔව් එන එක වළක්වන එක හොඳයි. ලෙඩ නොවි ඉන්න එක හොඳයිනේ. ඒතර වෛරස් මේ හානිකර මෘදුකාංගත් මේ වෛරස්, ට්‍රෝජන් නෝස් ඔය හැම එකම පුතේ එන එක වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. ඒතර මේවා අපේ පරිගණකයට එන එක වළක්ව ගන්න අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. මේ හානිකර මෘදුකාංග මේවා අපේ පරිගණකයට එන එක වළක්ව ගන්න අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. අපි ඔතන යටින් පුතේ මාතෘකාවක් ලියමු. ඔතන යටින් ලියන මාතෘකාවක් හානිකර මෘදුකාංගයන්ගෙන් හානිකර මෘදුකාංගයන්ගෙන් පරිගණකය සහ පරිගණක ජාල ආරක්ෂා කර ගැනීම. හානිකර මෘදුකාංගයන්ගෙන් පරිගණකය සහ පරිගණක ජාල ආරක්ෂා කර ගැනීම. හරි. මට දැන් එක එක්කෙනා කියන්න ඕනි අපේ පරිගණකය ආරක්ෂා කරගන්න අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවද? අපේ පරිගණකය ආරක්ෂා කරගන්නව නම් අය හානිකර මෘදුකාංග වලින් අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවද? ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි අශෙන් අපිට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් මොකද්ද? ඉක්මනට හානිකර මෘදුකාංග එනවනම් අපිට පුළුවන් ඔටෝ ස්කෑනින් අපි ගාව පුතේ ඒතර වෛරස් ගාඩ් එකක් හරි මොනවා හරි මෘදුකාංගයක් ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. ඒතර අපි ගාව පුතේ වෛරස් ගාඩ් එකක් හරි මොනවා හරි වෛරස් වලින් වැළකෙන මෘදුකාංගයක් ස්ථාපනය කරලා තියෙනවා නම් අපිට පුළුවන් මොනවා හරි ෆයිල් එකක් එද්දී ඔටෝමැටිකලි ස්කෑන් දෙන්න. අපි පෙන් එකක් ගැහුව ගමන් පෙන් එක ඔටෝමැටිකලි ස්කෑන් කරන අපිට දෙන්න පුළුවන්. සෙටින්ස් හදන්න. ඊපස්සේ ෆයර්වෝල් එකක් තියෙන තිබිලා විතරක් මදි. ෆයර්වෝල් එක හැමතිස්සෙම ක්‍රියාත්මකව තියෙන්න ඕනේ. ගිනි පවුර කියන අන්තර්ජාලය සහ අපේ පරිගණකය අතර මැද ඉන්න ආරක්ෂක බාධකයක්. ඒ තමයි ගිනි පවුර. උතර ගිනි පවුරක් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එයා ක්‍රියාත්මක තත්ත්වයේ ඉන්න ඕනේ. හරි ඔන්න එකේ ඉන්න ඕන ෆයර්වෝල් එක ගිනි පවුර. තව අපි වෙරිෆයි කරගත්ත ලින්ක්ස්. ඒ කියන්නේ දැන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී අපිට ලැබෙන ගොඩක් ලින්ක්ස් අපි ක්ලික් කරලා බලනවා. එහෙම නෙවෙයි අපිට විශ්වාසනීය නම් මේ වෙබ් අඩවිය විශ්වාසනීය මාර්ගකින් නම් පුතේ ලින්ක් එක ලැබුණේ සම්බන්ධතාවය ලැබුණේ අන්න ඒව ක්ලික් කරාට කමන්නේ. මොකද හැමෝම වෙබ් එකට එවන අපේ හැමෝම WhatsApp එකට එවන ලින්ක් ක්ලික් කරන්න ගියොත් අන්න සමහර ලාවට අපේ පරිගණකයට අදාළ මෘදුකාංග වලින් හානි සිද්ධ වේවි. නේ? ඒ හැම ලින්ක් එකම උඩ ක්ලික් කරන්න ගියොත්. ඒ නිසා අදාළ ලින්ක් පමණක් විශ්වාසනීය පුද්ගලයන් විසින් එවන ලබන ලින්ක් පමණක් ක්ලික් කිරීමට වග බලා ගන්න ඕනේ. ඔව්. අපි පුතේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එක කියන්නේ පරිපාලක ගිණුමක්. දැන් පරිපාලකයා කියන්නේ පුතේ දැන් ඔයාලගේ ගෙදරට කවුරු හරි එන්න හදනවා. වගේ තාත්තා හෝ අම්මා තමයි ගෙදර ඉන්නේ. තාත්තා ඉන්නේ කියලා ඉස්සරහා. දැන් ඔයාගේ ගෙදරට එන්නද කියලා අහනවා කවුරු හරි කෙනෙක් ගේට් එක ගාවට ඇවිල්ලා. ඒතර තාත්තා කියනවා දා මං අහලා කියන්නම් කියලා කාගෙන්. එහෙම කියන්නේ නැන්නේ. තාත්තා තමයි ගෙදර පරිපාලකයා. හැබැයි අපි ගෙදර ගාව ඉන්නවනේ. ඔයා ඉන්නව ගෙදර දොරකඩ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා මොනවා හරි දෙයක්. ඔයා මොකද්ද කියන්නේ? මං ගෙදර අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා එන්නම් කියලා කියනවනේ. අයියා පරිපාලකය නෙවෙයි. මෙයා සාමාන්‍ය කෙනෙක් ගෙදර ඉන්නේ. අතරද පරිපාලක ගිණුමක් තියෙනවා නම් අපිට තියෙන්නේ
අපි හදලා තියෙන්නේ පුතේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් නම් අපි ඉන්ටර්නෙට් යන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකෙන් නම් ඇඩ්මිනිස්ට්‍රේටර් account එකෙන් නම් අන්තර්ජාලය හරහා හානි කරන මෘදුකාංගයක් ඇතුළු වෙද්දී මෙයාගෙන් අහහා ඉන්න ඕනද මම එන්නද කියලා නෑ ඒ මොකද එයා තමයි දැන් ඕපන් එකේ ඉන්නේ එයා නම් ඕපන් එකේ ඉඳෙද්දී කාගෙන්වත් අහහා ඉන්න ඕනේ නෑ ටක් ගාලා අපේ කම්පියුටර් එකට එයාව ඇතුළු වේවි එයා ඇතුළු වෙනවා හරි හැබැයි අපි ගාව ඉන්නේ පුතේ සාමාන්‍ය පරිශීලක ගිණුමක් ස්ටෑන්ඩඩ් යූසර් account එකක් ඔය ස්ටෑන්ඩඩ් යූසර් කෙනෙක් අපිට ඉන්නේ සාමාන්‍ය පරිශීලක ගිණුම. ඒතර සාමාන්‍ය පරිශීලක ගිණුමක් නම් පුතේ අපිට තියෙන්නේ පරිශීලකයා. දැන් පරිශීලකයා මෙයා එක්ක සම්බන්ධ වෙනවා. ඒතර මෙයා අන්තර්ජාලයක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන පරිගණක අන්තර්ජාලයක සම්බන්ධ වෙනවා. ඒතර සම්බන්ධ වෙද්දී අන්තර්ජාලයේ මොනවා හරි software එකක් download කරගන්න හැදුවොත් එහෙම මෙයාට ඒකට බලය නැහැ. ඇයි? එයා සාමාන්‍ය ගිණුමක්. උතර එයාට බලය නැහැ. එයා අහන්න ඕන මෙයාගෙන් මම මේක කරන්නද කියලා. එයාගේ හරහා තමයි යන්න වෙන්නේ. උතර පුතේ සමහර මෘදුකාංග තියෙනවා අන්තර්ජාලය හරහා ඉබේ ස්ථාපනය වෙන ඒවා. හැබැයි ඉබේ ස්ථාපනය වෙන මෘදුකාංගයක් වුණත් මේ සාමාන්‍ය ගිණුමක් තියෙනව නම් ඉබේ ස්ථාපනය වෙන මෘදුකාංගයක් වුණත් සාමාන්‍ය ගිණුමක් නම් තියෙන්නේ ඒක අර ඇඩ්මිනිස්ට්‍රේටර් account එක හරහා තමයි යන්න ඕනේ. සාමාන්‍ය ගිණුමක් තියෙනවා නම් පුතේ ඇඩ්මිනිස්ට්‍රේටර් එක හරහානේ යන්න ඕනේ. ඒතර මෙයාට බෑ තනියම ස්ථාපනය කරගන්න. ඉබේ ස්ථාපනය වෙන ෆයිල් එකක්. නැත්නම් මොනවා හරි software එකක්. එයා අපේ කම්පියුටර් එකේ ස්ථාපනය වෙන්න හදනවා. හැබැයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නේ සාමාන්‍ය ගිණුමකින්. ඒතර සාමාන්‍ය ගිණුමකින් ඉඳද්දී අර පරිපාලකයෙක්ගෙන් අහන්න වෙනවා. මෙන්න මේවා software එකක් තියෙන install කරන්නද කියලා. හැබැයි සාමාන්‍ය ගිණුමක් ඉඳද්දී එම අහන නිසා ඉබේ ස්ථාපනය වෙන්නේ නැහැ. හැබැයි අපි අන්තර්ජාලයේ ඉන්නේ පරිපාලක ගිණුමකින් ඇඩ්මිනිස්ට්‍රේටර් account එකකින් නම් අන්න අන්තර්ජාලය හරහා එන software කාගෙන්වත් අහන්න දෙයක් නැහැ ඉන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් යටතේ. ඒස කෙලින්ම අපේ පරිගණකයේ ස්ථාපනය වෙනවා. ඒස අපි කියන අන්තර්ජාලය භාවිතයේදී අර පරිපාලක ගිණුම වෙනුවට සාමාන්‍ය ගිණුමක් භාවිතා කරන්න ඕනේ. මොකද සාමාන්‍ය ගිණුමක් නම් අපිට තියෙන්නේ ඒතර ඉබේම අනවශ්‍ය මෘදුකාංග ස්ථාපනය වීම වළක්වාලනවා. අපිට තියෙන සාමාන්‍ය ගිණුමක් නම් සාමාන්‍ය පරිපාලක ගිණුමක් නම් ඉබේ මෘදුකාංග ස්ථාපනය වීම එයා වළක්වනවා. ඒතර අපිට හානි කරන මෘදුකාංග අන්තර්ජාලය තුලින් එන එක යම් ප්‍රමාණයකට වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍ය පරිශීලක ගිණුමක් භාවිතා කිරීම නිසා. මතක තියාගන්න ඕනේ. අපි ඊට අමතරව අපි පෙන් ඩ්‍රයිව් එකක් එහෙම සම්බන්ධ කරන නම් ස්කෑන් කරලා ඒක පාවිච්චි කරන්න ඕන. දැන් අලුතෙන්ම කවුරු හරි කම්පියුටර් එකක් ගත්ත ගමන් නම් ඔව් හරි මම තව ඒක කියන අලුතෙන්ම කම්පියුටර් එකක් ගත්ත ගමන් නම් පෙන් එකක් ගැහුව ගමන් ස්කෑන් කරලා විනාඩි 10 15ක් වුණත් බලාගෙන ඉන්නවා. මේ ස්කෑන් වෙලා ඉවර වෙනකම් පැයක් වුණත් නිදි. හැබැයි කම්පියුටර් එක පරණ වෙද්දි ටික කාලයක් යද්දි අර විනාඩියයි දෙකයි ස්කෑන් එකට යන්නේ හැබැයි බලන් ඉන්න බෑ. ස්කෑන් එක ක්ලෝස් කරා පෙන් එක ඕපන් කරා. ස්කෑන් එක ක්ලෝස් කරලා පෙන් එක ඕපන් කරනවා. අනේ එතකොට ටක් ගාලා වෛරස් එහෙම තිබුණොත් ඒව ඇටැක් කරන්න පුළුවන්. හානි කරන්න පුළුවන්. ඒක නිසා අපි පෙන් ඩ්‍රයිව් එකක් බාහිර ආචාර්යෝපාංගයක් සම්බන්ධ කරනවා නම් ඒව ස්කෑන් කරලා එන සුපරීක්ෂා කරලා භාවිතා කරන එක තමයි හොඳම වැඩේ. ඒ වගේම තමයි පරිගණකයේ තියෙන පුතේ මෘදුකාංග ජෙනුයින් ඒව වෙන්න ඕනේ. අපේ පරිගණකයේ තියෙන මෘදුකාංග අව්‍යාජ මෘදුකාංග නම් අව්‍යාජ يعني ජෙනුයින් ව්‍යාජ නොවන ඒවා. අව්‍යාජ මෘදුකාංග නම් අන්න මෘදුකාංග විසින් අපිට හානි කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. හානි කරන මෘදුකාංග සම්බන්ධ වෙන එක ගොඩක් අඩුයි. අව්‍යාජ මෘදුකාංග තියෙනවා නම්. හැබැයි අපේ කම්පියුටර් එකේ තියෙන ව්‍යාජ මෘදුකාංග ව්‍යාජ ඔපරේටින් සිස්ටම් එකක්. එතකොට මේ ව්‍යාජ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක හානි කරන මෘදුකාංග ඇතුළු වෙන අවස්ථා ගොඩක් වැඩි. හානි කරන මෘදුකාංග වලට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒක නිසා අපි හැම වෙලාවෙම අව්‍යාජ මෘදුකාංග කියන්නේ genuine softwares භාවිතා කරන්න වග බලා ගන්න ඕනේ. genuine softwares තියෙනවනම් අපිට වෙන හානි ගොඩක් අවම කරගන්න පුළුවන්. අපි ලියමු පුතේ මාතෘකාවක්. මම දැන් ලිව්වනේ.
හානිකර මෘදුකාංගයන්ගෙන් පරිගණක සහ පරිගණක ජාල ආරක්ෂා කර ගැනීම. කරුණු කීපයක් ලියමු. හානිකර මෘදුකාංගයන්ගෙන් පරිගණක සහ පරිගණක ජාල ආරක්ෂා කර ගැනීම කියලා. එතන යටින් ලියමු කරුණු කීපයක්. පරිගණකයට ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකයට ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කිරීම. ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කිරීම. ඊළඟ කරුණ ස්ථාපනය කරන ලද ස්ථාපනය කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගය සෑම විටම යාවත්කාලීන කිරීම. ස්ථාපනය කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගය සෑම විටම යාවත්කාලීන කිරීම. සෑම විටම යාවත්කාලීන කිරීම. ඊළඟ එක බාහිර ආචායන උපාංග සම්බන්ධ කිරීමේදී ප්‍රතිවෛරස මෘදුකාංගය මගින් සුපරීක්ෂණය කිරීම. ප්‍රතිවෛරස මෘදුකාංගය මගින් සුපරීක්ෂණය කිරීම. ඊළඟ එක සෑම විටම නීත්‍යානුකූල මෘදුකාංග භාවිතය. එනේ අව්‍යාජ මෘදුකාංග කියන එක මේ කිව්වේ. නීත්‍යානුකූල මෘදුකාංග භාවිතය. ඊළඟ එක සාමාන්‍ය භාවිතය සඳහා පරිපාලක ගිණුම් ඇඩ්මිනිස්ට්‍රේටර් account පරිපාලක ගිණුම් වෙනුවට සාමාන්‍ය පරිශීලක ගිණුමක් භාවිතය. සාමාන්‍ය පරිශීලක ගිණුමක් භාවිතය. හරි අපි පොතේ කතා කරේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා කියන්නේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා අපිට වෛරස් එකක් හරි මොනවා හරි හානි කරන මෘදුකාංගයක් ආවම ඒකට ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගන්නවට වඩා හොඳයි අදාළ මෘදුකාංගය අදාළ හානි කරන මෘදුකාංගය එන්න කලින් එයාව වළක්වන එක. එයා අපේ පරිගණනයේ එන එක වළක්වන එක. නිසා වළක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් තමයි ඔය කතා කරේ. ඊළඟට අලුත් ඡේදයකින් ලියමු පුතේ. අලුත් ඡේදයක් කියන්නේ අලුත් කරුණක්. පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇතනම්
පහත පියවර අනුගමනය කළ යුතුය. හරි. ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නවා නම් අනුගමනය කළ හැකි පියවර කීපයක් තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඒ තමයි පුතේ අපි වෙබ් අඩවි තෝරගනිද්දී හැමෝටම ආරක්ෂිත වෙබ් අඩවි. අපි දන්නවා අර වෙබ් අඩවියක නියමාවලිය මෙන්න මෙහෙම ආකාර දෙකකින් තියෙනවනේ සාමාන්‍යයෙන්. මෙන්න මෙහෙම සමහර වෙබ් අඩවි තියෙනවා. සමහර වෙබ් අඩවි වලක නියමාවලිය තියෙන්නේ පුතේ මෙන්න මෙහෙම. කොහමද? ඔන්න ඔහොම. HTTPS කියලා. එතන security තියෙනවා. HTTPS. එතකොට HTTPS තියෙන වෙබ් අඩවි අපි ආරක්ෂිත වෙබ් අඩවි පාවිච්චි කරන්නේ. එතකොට අපිට පුළුවන් HTTPS කියන එක භාවිතා වන වෙබ් අඩවි භාවිතා කරන්න පුළුවන්. ආරක්ෂිත වෙබ් අඩවියක් වෙන්න නම්. ඒ වගේම අපි මොකද මෘදුකාංග ඩවුන්ලෝඩ් කරගන්න, software එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ෆොන්ට් අකුරු වර්ග ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඩවුන්ලෝඩ් කිරීමේදී පුතේ හානි කරන මෘදුකාංග ගැන තියෙන අවස්ථාව ගොඩක් වැඩි. දැන් අපි මොනවා ඩවුන්ලෝඩ් කරද්දී එහෙම අන්තර්ජාලයේ තියෙන වෛරස් වගේ හානි කරන මෘදුකාංග එන එක ගොඩක් වැඩි. අන්න ඒක නිසා එහෙම මොනවා හරි අපි ඩවුන්ලෝඩ් කරනවා නම් අපි ඒ කියන්නේ බාගත කරනවා නම් මොනවා හරි මෘදුකාංගයක් එහෙම නැත්නම් මොනවා හරි ෆයිල් එකක් එතකොට අපි ආරක්ෂිත වෙබ් අඩවි ඔය ඔක්කොම වෙබ් අඩවි නෙවෙයි පොදුවේ ආරක්ෂිත වෙබ් අඩවි තියෙනවා. අනේ ආරක්ෂිත වෙබ් අඩවියක් භාවිතා කරන්න ඕනේ. හරි ආරක්ෂිත වෙබ් අඩවියක් භාවිතා කරන්න ඕනේ. ඒක අපිට පුළුවන් ලේඛනයක් විතර ඩවුන්ලෝඩ් කරන්න නම් හදන්නේ. ඒ ලේඛනය ඩවුන්ලෝඩ් කරන්න කලින් අර ස්කෑන් කරලා ඉවර වෙලා භාවිතයට ගන්න. ඒ ලේඛනය ඩවුන්ලෝඩ් කරන්න කලින් ස්කෑන් කරලා ඉවර වෙලා අදන ෆයිල් එක එහෙම නැත්නම් මොනවා හරි ලේඛනය අපි ස්කෑන් කරනවා. මේ ෆයිල් එක හොඳ තත්ත්වයේ ඒ කියන්නේ හානි කරන මෘදුකාංග නැතුව තියෙනවද? ඊට පස්සේ අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම අර ක්‍රැක් කියලා ෆයිල්ස් තියෙනවනේ. දැන් අපි සමහර softwares ද ඉන්ටර්නෙට් එකෙන් ගන්නව නොමිලයි. ඒතර එයාව ඇක්ටිව් කරන්න ක්‍රැක් ෆයිල් එකක් ඕනේ. අනේ ක්‍රැක් ෆයිල් එක ඇතුලේ පුතේ අනිවාර්යෙන් හානි කරන මෘදුකාංගයක් තියෙනවා. වෛරස් එකක් ඒ වගේ එකක් තියෙනවා. මොකද වෛරස් පතුරන අය ඔය ක්‍රැක් ෆයිල් නිර්මාණය කරනවා. ඔය patches කියලා ෆයිල්ස් තියෙන. ඒව නිර්මාණය කරනවා. ඒතර ඒවත් එක්ක ඒගොල්ලෝ වෛරස් එකක් දාලා එවන්නේ. මොකද යාට වෛරස් වේගයෙන් පතුරවන්න පුළුවන්. මොකද ක්‍රැක් ෆයිල්ස් ගොඩාක් අය ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මත. අවශ්‍යතාවය මත ඩවුන්ලෝඩ් කරගනිද්දී ඒ අය ගොඩක් වෙලට බල ඉන්නේ නැහැ මේක හානි කරද නැද්ද එහෙම කියලා. නේ? ඒ නිසා ඒ ආරක්ෂිත වෙබ් අඩවි තෝරගන්න ඕනේ. අපි මෘදුකාංගයෙන් ඩවුන්ලෝඩ් කරගන්නව නම් ඒ සඳහා ගැළපෙන වෙබ් අඩවි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් හානියක් නොවන වෙබ් අඩවි තෝරා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම තමයි ලේඛනයක් ඩවුන්ලෝඩ් කරන්න කලින් අපිට පුළුවන් ඕන නම් අදාළ ලේඛනය ස්කෑන් කරලා බලන්න. ස්කෑන් කරලා ගන්න. ඒ වගේම තේ විද්‍යුත් තැපැල් ලිපි. දැන් අපිට සමහර විවිධ අය විද්‍යුත් තැපැල් ලිපි එවනවා. අනේ ලිපි විවෘත කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනි. නේ නොදන්න පුද්ගලයන්ගෙන් ලැබෙන ලිපි විවෘත කිරීමෙන් තොරව අයින් වෙනවා නම් වැඩිය හොඳයි. හැබැයි අපිට සමහරයන් නොදන්න අයත් අපිට වැදගත් ඊමේල්ස් උත් එවනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අර ඊමේල් එකේ ආරක්ෂාවත් තහවුරු කරගෙන අපේ ආරක්ෂාවත් තහවුරු කරගන්න. ඒතර අපි නොදන්න පුද්ගලයන්ගෙන් ලැබෙන ලිපි තියෙනවා නම් ඒවා විවෘත කිරීමේදී හරිම පරිස්සම් වෙන්න වෙනවා. මේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න වෙනවා. හරි. ඊට පස්සේ තව දැන්වීම් දැන් ඔයාලා සමාජ ජාල වෙබ් අඩවියෙන් පාවිච්චි කරනවා නම් ඒත් එහෙමයි. එක එක ආකාරයේ දැන්වීම් එනවා. ඒතර දැන්වීමක් උඩ සමහර ක්ලික් කරොත් ඒක අපි ෂෙයා කරා වගේ අපි උවමාරු කරා වගේ සමාජ ජාලය පුරාම උවමාරු වෙනවා. ඒ නිසා ඒ වගේම තමයි අපිට මේ අපි වෙබ් අඩවි භාවිතයේදී සැකසහිත දැන්වීම් නේ සැකසහිත දැන්වීම් එහෙම තියෙනවා නම් මෙන්න මේවා ක්ලික් කිරීමෙන් තොරව අයින් වෙන්න ඕනේ. මේ දැන්වීම් ක්ලික් කරන්න එපා. ඒතර මොකද සැකසහිත දැන්වීමක් නම් එහෙම ක්ලික් කරාම සමහරවිට අපිට හානිදායක දේවල් ඒ හරහා සිද්ධ වෙන්න පුළුවන්. හරි. අපි ලියමු පුතේ ඔතන යටින් කරුණු කීපයක් ඔතන යටින් කරුණු කීපයක් ලියමු. ආරක්ෂිත වෙබ්
වෙබ් අඩවි ආරක්ෂිත වෙබ් අඩවි පමණක් ආරක්ෂිත වෙබ් අඩවි පමණක් භාවිතා කිරීම ඊළඟ එක මෘදුකාංග ලබා ගැනීමේදී මෘදුකාංග ලබා ගැනීමේදී ආරක්ෂිත වෙබ් අඩවි තෝරා ගැනීම ඩවුන්ලෝඩ් කරනවා නම් ආරක්ෂාව තියෙන වෙබ් අඩවි තෝරගන්න ඕනේ. ආරක්ෂිත වෙබ් අඩවි තෝරා ගැනීම. ඊළඟ එක විද්‍යුත් තැපැල් ලිපි විවෘත කිරීමේදී සුපරීක්ෂාකාරී වන්න. විද්‍යුත් තැපැල් ලිපි විවෘත කිරීමේදී සුපරීක්ෂාකාරී වන්න. එහි ඇති අධිසන්ධාන ඒ කියන්නේ ලින්ක් වරහන් ඇතුලේ ලින්ක් කියලා ලියන්න. එහි ඇති අධිසන්ධාන ක්ලික් කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන්න. අපිට උවමනා නැත්නම් මේ අධිසන්ධානය ඔය ක්ලික් කරන්න යන්න ඕනේ නැහැ. ඔය Facebook වගේ වෙයිත් එහෙමයි. හරි. ක්ලික් කරාම සමහරට අපි යවුවා වගේ උවමාරු වෙන්න පුළුවන්. ඒ ඇති අධිසන්ධාන වරහන් ඇතුලේ ලින්ක් ක්ලික් කිරීමේදී වඩාත් ආරක්ෂාකාරී වන්න. ඊළඟ එක සැක සහිත දැන්වීම් හෝ පණිවිඩ විවෘත කිරීමෙන් වැළකීම. සැක සහිත දැන්වීම් හෝ පණිවිඩ විවෘත කිරීමෙන් වැළකීම. ඊළඟ එක ගිනි පවුර සෑම විටම ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වන්න. ගිනි පවුර සෑම විටම ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගන්න. කියන්නේ හැමතිස්සෙම පුතේ ඔන්න එකේ තියෙන්න ඕන ගිනි පවුර. මේ සමහර අයගේ වෛරස් ගාඩ් ෆයර්වෝල් ඔක්කොම තියෙනවා. හැබැයි ඕෆ් කරලා තියෙනවා. ඒතර එහෙම වැඩක් නැහැ. ගිනි පවුර සෑම විටම ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගන්න. හරි. අපි අය කිව්වේ අන්තර්ජාලයට සම්බන්ධ වෙනව නම් එහෙම නැත්නම් අපේ පරිගණකය ආරක්ෂිතව භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒතර අපේ අන්තර්ජාලය හරහා තමයි අපිට ඔය හානි කරන මෘදුකාංග වැඩි හරියක් එන්නේ. ප්‍රධාන ක්‍රමය අන්තර්ජාලය. ඊට අමතරව පුතේ ඔය බාහිර ආචානුපාංග වලින් පෙන් ඩ්‍රයිව්, මෙමරි චිප් වගේ වෙයින් හානි කරන මෘදුකාංග ඉතා වේගයෙන් හුවමාරු වෙනවා. මතක තියාගන්න ඕනේ. හරි. අපි ලියමු පුතේ මාතෘකාවක් ඔතනින්. අන්තර්ජාල තොරතුරු හුවමාරුව සඳහා මාතෘකාවක් ලියමු. අන්තර්ජාල තොරතුරු හුවමාරුව සඳහා ශ්‍රී ලංකාව තුල ආරක්ෂාව සපයන ආයතන. අන්තර්ජාල තොරතුරු හුවමාරුව සඳහා ශ්‍රී ලංකාව තුල ආරක්ෂාව සපයන ආයතන.
එහෙම ආරක්ෂාව සපයන ආයතන පුතේ කීපයක් තියෙනවා. ඒව තමයි ඔය ICTA. තව CERT කියලා ආයතන තියෙනවා. CERT කියන්නේ අර Computer Emergency Readiness Team. මේ හදිසි පරිගණක සූදානම් සංසදය කියලා. Computer Emergency Readiness Team. ඊට අමතරව අර ඉස්සෙල්ලා ගෝ ICTA ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියන එක. ඒ ආයතන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් නම් අන්තර්ජාලයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ක්‍රියාත්මක වෙනකොට ඒවා මොන හරි ගැටලු පැන නැගුණොත් අන්න ඒවට ආරක්ෂාව සැපයීම සඳහා කටයුතු කරන ආයතන. ඒතර අන්තර්ජාලය තුළ තොරතුරු වමාරු කරද්දී ආරක්ෂාව සපයන ආයතන දෙකක් තමයි ICTA සහ CERT කියලා කියන්නේ. CERT කියන්නේ Computer Emergency Readiness Team කියන එක. CERT ආයතනය. හරි. අපි ඊළඟ දවසේ කතා කරනවා මොනවද මේ ආරක්ෂාව සපයන ආයතන කොහොමද ඒවා ආරක්ෂාව සපයන්නේ කියලා. හරි ඊළඟ දවසේ අපි ඔක් කතා කරමු. දැන් පාඩම් කරන්න ඕන මහන්සි වෙලා. ලබන සතියේදී මම පුංචි පේපර් එකක් දෙනවා. පොඩි පේපර් එකක්. ඒකට උත්තර ලියන්න ඕන හැමෝම පුතේ. උත්තර ලිව්වනම් අර මම ප්‍රශ්නයක් ඇහුවම ටග් ගාලා වලට මැසේජ් කරන්න පුළුවන් උත්තරේ. උත්තර ලියලා නම් තියෙන්නේ. මේ එහෙම නැතුව මැසේජ් කරන්න බෑ. මේ වෙලාවේ බලලා එපා උත්තර දෙන්න. නිසා මේ පේපර් එකක් දුන්නම් මම උදේ දාන්නම් එදා. දිල්ලිමකුත් එහෙම තිබුණා. උදේට පේපර් එක දාන්නම්. ඔයා පැයක් අරගෙන ලබන සතියේ පැයක පේපර් එකක් පැයක් අරගෙන උත්තර ලියන්න. හරි ඔයා අවංකව ලියන්න ඔයාට. මොකද මම මේ පේපර් එකට ලකුණු බලලා දැන් හරි දාලා එහෙම දෙන්නේ නැහනේ. එහෙම දෙන්න බෑනේ. ඔයා අවංකව උත්තර ලියන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ දැනුම කොච්චරද කියලා බලා ගන්න. මොකද ලබන දැන් ජනවාරි 3 වෙනිදා පස්සේ වාර විභාගෙදී ඔය ලකුණු ගන්න ඕන දෙන පේපර් එකට වැඩි ලකුණු ප්‍රමාණයක්. සෙකන්ඩ් ටර්ම් එකට පුතේ පාඩම් සාමාන්‍යයෙන් අපි දෙකයි දාන්නේ. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි විතරයි. සමහරට මේක සෙකන්ඩ් ටර්ම් එකට දැන් ලොකු කාලයක් තව ඉස්සරහට නැති නිසා තුන්වෙනි පාඩමත් බලා ගන්න. 1 2 3 10 11 වසර 10 ඔක්කොම. හරි. එහෙනම් පුතේ අද අපි පන්ති නවත්තනවා. අපි ලබන සතියේ කතා කරමු. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට ආරක්ෂාව සපයන ආයතන මොනවද කියලා. හරි. පන්ති නවත්තනවා අදට. අර පේපර් එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවායි බලන්න. ඒ වගේම තමයි ලබන සතියේ මම දාන පේපර් එකට උත්තර ලියලා සූදානමින් පන්තියට එන්න. හරි. ඒතර හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන් අපිට හැමෝටම. පොඩ මහන්සිලා වැඩ කරමු මේ දවස් ටිකේ. ඒ 9ක් ඔයාට හරි පහසුවෙන් ගන්න පුළුවන්කම ලැබෙවි. හරි. එහෙනම් පුතේ අද අපි පන්තිය නවත්තනවා හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.